PowerPoint ඇප්ලිකේෂන් එක ඕපන් කරනකොට ඔයගලන්ට මේ වගේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්. ඒ වින්ඩෝ එකේ ඔයගලන්ට කලින් හදලා තියෙනවා නම් ඒවා රීසන්ට් කියන හෙඩින් එක යටතේ ඔයගලන් කලින් හදපු ප්‍රසන්ටේෂන්ස් වල හෙඩින්ස් පෙන්නනවා. ඊට අමතරව මෙතන ටෙම්ප්ලේට්ස් තියෙනවා. අපි දැනට බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් කියන එක ක්ලික් කරලා PowerPoint ප්‍රසන්ටේෂන් එකක් ඕපන් කරගමු. මේ තියෙන ටෙම්ප්ලේට්ස් අපිට බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් එක ඇතුළට ගියාම ගන්න පුළුවන්. බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් කියන එක ක්ලික් කරගන්න. එතකොට ඕගලන්ට මේ වගේ බ්ලැන්ක් ස්ලයිඩ් එකක් දකින්න පුළුවන්. මේ අපි ඉන්නේ හෝම් ටැබ් එකේ. හෝම් ටැබ් එකට ගියොත් හෝම් ටැබ් එකේ තියෙනවා නිව් ස්ලයිඩ් කියලා. නිව් ස්ලයිඩ් කියන ටූල් එකේ ක්ලික් කරොත් ඩ්‍රොප් ඩවුන් අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් ස්ලයිඩ්ස් එක එක ටයිප්ස් වලින් තියෙනවා. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් ස්ටාර්ටින් නැත්නම් බිගිනින් ස්ලයිඩ් එකක්. මේකේ ටයිටල් එකක් දාන්න තමයි තියෙන්නේ. ටයිටල් එකක්, සබ්ටයිටල් එකක් දාන්න තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. එතකොට මේ හෝම් ටැබ් එකේ නිව් ස්ලයිඩ්ස් වලට ගියොත් බලා ගන්න පුළුවන් ටයිටල් ස්ලයිඩ් කියලා තියෙනවා. ඊට අමතරව ටයිටල් and content ස්ලයිඩ් කියලා තියෙනවා. section header, to content, comparison, titles only. ඒ වගේම blank එකවත් ගන්න පුළුවන්. නැත්තම් අපිට එක එක variations වලින් content එක preview කරන්න slides ගන්න පුළුවන්. title and content slide එක click කරොත් title and content slide එකේ තියෙන්නේ title එක දාන්න තියෙනවා. ඔයගලන්ට content එක දාන්න තියෙනවා. හරියට මම කලින් ඕපන් කරගෙන හිටපු ප්‍රසන්ටේෂන් එක වගේ හෙඩින් එක තියෙනවා. content එක ඊට පහළින් දාන්න පුළුවන්. මේක තමයි title and content slide එක. ඒකෙදි divide කරලා නැහැ මුකුත්. ඔයගලන්ට හෙඩින් එක දාලා content එක දාන්න පුළුවන් point wise. ඊට අමතරව මේ slide එක බැලුවොත් මෙතන මැද පොඩි icons වගේක් තියෙනවා. ඒ icons වලින් අපිට images, tables, smart art දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ icons උපයෝගී කරගන්න නැතුව insert tab එකේ ඒ pictures, shapes, smart art, photos ඒ වගේ දේවල් තියෙනවා. අපි මෙතන slide එකේ මෙතන table කියන icon එකක් තියෙනවා. insert chart කියලා තියෙනවා. smart art, pictures, online pictures and videos කියලා items වගේක් තියෙනවා. අපි insert table කියන එක click කරොත් එතන number of rows, number of columns අපිට add කරගන්න පුළුවන්. අපි දුන්නොත් columns value එකයි rows value එකයි අපිට click කරොත් මෙතන OK කියන බටන් එක table එකක් add කරගන්න පුළුවන්. එතන icons ටික හැබැයි නැති වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ අපි කලින් අපිට මෙතන තිබ්බ content එක දාන්න තිබ්බ slide එකේ අපි එක tool එකක් select කරගත්තම අපිට ඒ තියෙන tools ටික නැති වෙනවා. අපිට මෙතන අපි අදාළ select කරගත්ත tool එකෙන් එන content එක නැත්නම් objects ටික තමයි එන්නේ. අපිට මෙතන තියෙන ඒ tool එකෙන් add කරගෙන table එකක් add කරගන්නත් පුළුවන්. නැත්නම් මම undo කරා insert ගිහිල්ලා table දුන්නොත් ඒ අදාළ විදිහට මට table එකක් add කරගන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි content එක දානකොට මේ slide එකේ මැද තිබ්බ icons ටික නැති වෙනවා. මේක heading නැත්නම් title and content slide එකක්. ඊළඟ slide එක බැලුවොත් අපිට ඕන වෙන slide එකක් තියෙනවා to content. ඒ කියන්නේ අපිට මේ slide එක දෙපැත්තකට divide කරලා content දාන්න ඕන නම් අපිට content එක දෙපැත්තකට divide කරලා දාන්න ඕන නම් slide එකකට to content කියන එක use කරන්න පුළුවන්. මම to content කියන එක click කරොත් මට බලා ගන්න පුළුවන් title එකට වෙනම box එකක් තියෙනවා. ඊට අමතරව content එක දෙපැත්තකට divide කරලා තියෙනවා. අපිට ඒ content එක දෙපැත්තකට divide කරලා තියෙන තැනත් පොඩියට අපිට icons ටිකක් තියෙනවා. table, chart, smart art, images වගේ. ඒවයි මම කිව්ව විදිහට insert table දුන්නොත් අපි insert table එකට columns, number of columns, number of rows values දුන්නොත් අපිට ඒ table එකේ එන්නේ අපි divide කරලා තියෙන හින්දා දැන් මම වම් පැත්තේ
තිබ්බ ටූල් එකක් තමයි යූස් කරේ. එතකොට වම් පැත්තට විතරයි යන්නේ. එතකොට අපිට දකුණු පැත්තේ අපිට වෙනම ඉමේජස් ඕන නම් නැත්නම් ස්මාර්ට් ආර්ට් ඕන නම් charts ඕන නම් අපිට ඒක දාගන්න පුළුවන්. ඒක ඇඩ් වෙන්නේ දකුණු පැත්තට. අපිට ඩිවයිඩ් කරලා වෙන වෙනම පෙන්වන්න ඕන නම් මේ කන්ටෙන්ට් එක ඒ ස්ලයිඩ් එකට ඒ ලේඅවුට් එක තමයි අපි යූස් කරන්න ඕනේ. ඊළඟට දැන් අපිට මේකේ තියෙන එක ටයිටල් එකයි පොදුවේ එක ටයිටල් එකක් තියෙනවා ඩිවයිඩ් කරලා තියෙන දෙපැත්තට. හැබැයි අපිට මෙතන පෙන්වන්න ඕන නම් වම් පැත්තටයි දකුණු පැත්තටයි වෙන වෙනම තව සබ් ටයිටල්ස් විදිහට අපිට ඒකටත් ලේඅවුට් එකක් තියෙනවා කම්පැරිසන් කියලා. කම්පැරිසන් කියන ලේඅවුට් එක ක්ලික් කරොත් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේන් හෙඩින් එකට එක බොක්ස් එකක් තියෙනවා. ඊට අමතරව සබ් හෙඩින් එක. එතකොට left hand side sub heading එක වෙනම තියෙනවා. ඒකට content එකක් දාන්න වෙනම boxes තියෙනවා. text boxes. ඒ වගේම right hand side එකෙත් වෙනම sub heading එකයි content දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ layout එක ගැන දැනගත්තම අපිට පුළුවන් manage කරගන්න අපේ content එක එන්න ඕනේ කොයි විදිහටද කියලා. ඒ කියන්නේ අපි table එකක් දාලා ඒකෙන් graph එකක් පෙන්නනවා නම් ඇත්තටම හොඳයි comparison එක හරි නැත්නම් to content කියන එක හරි comparison කියන එක හරි. එතකොට දැන් මෙතන comparison කියන යූස් කරනවා මම table එකක් දාලා තිනවා. එතකොට මේ table එකේ මම details දැම්මොත් ඒ table එකට අදාළව මට graph එකක් පෙන්වන්න පුළුවන් right hand side එකේ. ඒ වගේ data manage කරගන්න පුළුවන්. මට මේ දෙකට වෙන වෙනම headings ඕන නම් මම to content නෙමෙයි comparison කියන style type එක තමයි යූස් කරන්නේ. මේ ලේඅවුට් එක එතකොට තව තියෙනවා බ්ලැන්ක් ඒවා ගත්තොත් ඕගලන්ට වෙනම ඉන්සර්ට් කරගන්න පුළුවන් shapes යූස් කරලා අඳින්න පුළුවන් නැත්නම් වෙන වෙනම graphs pictures දාගන්නත් පුළුවන්. ඒ වගේම layout වල content with captions මේකේ ඕන විදිහට ඕගලන්ට content එක manage කරගන්න පුළුවන්. content එක තියෙන main content එක තියෙන්නේ right hand side එකේ. එතකොට titles තියෙනවා subtitles so sub topics දාගන්න පුළුවන්. මේ තියෙන content with caption කියන slide style එකේ. ඒ වගේම picture with caption කියලා තියෙනවා. picture with caption කියන එකේදී මෙතන අපිට type කරන්න දෙනවට වඩා එතන දෙන්නේ image එකක් use කරන්න. එතකොට අපි title එකක් නැත්නම් sub content sub headings දාගෙන image එකක් use කරන්න තමයි අපිට මෙතන දෙන්නේ. ඒක clickable නැහැ. එතන icon මේ text එක. හැබැයි අපි image එකේ icon එක click කරොත් අපිට ඒක clickable වෙනවා. අපිට image එකක් අපේ තියෙන source file එකකින් use කරලා image එකක් දාගන්න පුළුවන්. ඒ වගේ අපිට මේ layout එක අපේ තියෙන content එකට manage කරගන්න තමයි ඕනේ. අපි දැන් මෙතන මම මෙතන කරලා තියෙන එක layout එකක් අරන් තිනවා මම use කරලා තියෙන්නේ picture with caption කියන එක. හැබැයි මට වෙන layout එකක් use කරන්න ඕන නම් මම කරන්නේ new slide ගිහිල්ලා new slide එකක් ගන්නවා. දැන් මම මෙතන ගත්තේ title කියන slide එක. හැබැයි මගේ පළවෙනි slide එක වෙන්න ඕනේ title කියන slide එක. එතකොට title slide එක මට select කරලා move කරන්න පුළුවන්. මම select කරලා මට ඕන ස්ලයිඩ් එක සිලෙක්ට් කරලා ඒ ස්ලයිඩ්ස් අතර මූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ස්ලයිඩ්ස් ගොඩක් අරන් තියෙනවා නම් එතකොට මට තුන්වෙනි ස්ලයිඩ් එක කම්පැරිසන් ස්ලයිඩ් එකක්. එතකොට ඒ ස්ටයිල් එක මට ෆස්ට් ස්ලයිඩ් එක විදිහට ගන්න ඕන නම් සිලෙක්ට් කරලා ඒක ඩ්‍රැග් කරගන්න තියෙන්නේ. එතකොට ඒක ෆස්ට් ස්ලයිඩ් එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේ අපිට ස්ලයිඩ් එක ඩ්‍රැග් කරලා අපිට අවශ්‍ය තැනට අරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට වැරදුනාම ස්ලයිඩ් එක නැත්නම් අපිට අදාළ නැති තැනකට දාගත්තට අපි ඩිලීට් කරන්න ඕනේ නැහැ. අපිට ස්ලයිඩ් එක මූව් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ලයිඩ් එකක් වැරදිලා ඇඩ් වුණා නම් නැත්නම් ඇඩිෂනලි ඇඩ් වුණා නම් ඕගලන්ට සිලෙක්ට් කරලා ඩිලීට් කියන බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. නැත්නම් රයිට් ක්ලික් කරලා ඩිලීට් කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ඩිලීට් ස්ලයිඩ් කියන ඔප්ෂන් එක.
අපි ස්ලයිඩ් මම ඔයගලන්ට ප්‍රැක්ටිකල් එකක් එව්වා. ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඇති කියලා මම හිතනවා. ඒක chat එකේ තියෙනවා. අපි මුලින්ම ස්ලයිඩ් ෂෝ එකක ටයිටල් ස්ලයිඩ් එකක් තමයි ඇඩ් කරන්නේ. ටයිටල් ස්ලයිඩ් කියන එක ක්ලික් කරගන්න. මේක තමයි අපේ පළවෙනි ස්ලයිඩ් එක. මේකේ අපිට ටයිටල් එකක් දාන්න පුළුවන්. ඊට අමතරව සබ්ටයිටල්ස් දාන්න පුළුවන්. නැත්නම් නේම්ස් දාන්න පුළුවන්. මම ඔයගලන්ට ස්ටයිල්ස් ගැන කිව්වේ නැහැ. අපේ ප්‍රැක්ටිකල් එකට යන්න කලින් බලන්න මෙතන හෝම් එකේ ඔගොල්ලෝ දාලා තියෙන ස්ටයිල් එක ඇත්තටම එතන ස්ටයිල් එකක් නැහැ empty styles තියෙන්නේ. design කියන ටැබ් එකට ගියොත් styles ගොඩක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. styles ටික බලා ගන්න පුළුවන්. මෙතන office කියලා වෙනම styles වගේක් තියෙනවා. ඔයගලන්ට නැත්තම් team එක browse කරගන්න පුළුවන්. මෙතන ස්ටයිල් ඩිසයින් කියන ටැබ් එකේ ඕගලන්ට ස්ටයිල්ස් මම එකක් ක්ලික් කරලා පෙන්නන්නම්. මම ගන්නවා මෙතන ග්‍රීන් කලර් තියෙන ස්ටයිල් එක. මම මෙතන පළවෙනි ස්ටයිල් එක විදිහට ගන්නෙ නැත්නම් පළවෙනි ස්ලයිඩ් එක විදිහට ගන්නවා. එක ස්ටයිල් එකක් දාගත්තා. මම ග්‍රීන් කලර් තියෙන මේ ස්ටයිල් එක තමයි යූස් කරන්නේ. මේකේ මට ටයිටල් එක ඇඩ් කරගන්න පුළුවන්. සබ්ටයිටල්ස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් ස්ටයිල් එක ඇඩ් කරායින් පස්සේ ලේඅවුට් වලට ගිහිල්ලා බලන්න ඕගලන්ගේ ලේඅවුට්ස් ටික ඒ ඕගොල්ලෝ තෝරපු ස්ටයිල් එකට අදාළව වෙනස් වෙලා තියෙනවා. එතකොට ඕගලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් එක එක ස්ලයිඩ් ටයිප්ස් නැත්තම් ඒ ලේඅවුට් ස්ටයිල්ස් තියෙනවා. ඕගලන්ට ඒවා වෙනස් විදිහකට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඩිසයින් කියන ටැබ් එකේ ඕගොල්ලෝ මේ සිලෙක්ට් කරගත්ත ස්ටයිල් එකට අදාළව ලේඅවුට් එකේ වෙන ස්ලයිඩ් එකක් ක්ලික් කරොත් මම දැන් දෙවෙනියට ගන්නවා ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් කියන ස්ලයිඩ් එක. sorry new ස්ලයිඩ් එකක් ගන්න. මගේ ෆස්ට් ස්ලයිඩ් එක ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් ටයිටල් ඇන්ඩ් සබ්ටයිටල් ස්ලයිඩ් එක new ස්ලයිඩ් ගිහිල්ලා මම ගන්නවා ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට්. ඒක මගේ සෙකන්ඩ් ස්ලයිඩ් එක. එතකොට මගේ සෙකන්ඩ් ස්ලයිඩ් එකේ ඒ ස්ටයිල්ස් ටිකමයි ආවේ. මට මේක වෙනස් කරගන්න ඕනේ කියලා හිතුනොත් ඒක වෙනස් කරගන්න ඩිසයින් කියන ටැබ් එකට ගියොත් මෙතන ඕගලන්ට පේනවා කලර් වේරියේෂන්ස් තියෙනවා. කලර්ස් තියෙනවා. දැන් මම ග්‍රීන් කලර් එක තමයි ෆස්ට් එකට ගත්තේ. එතකොට බ්ලූ කලර් තියෙනවා. පින්ක් නැත්නම් පර්පල් වගේ තියෙනවා. ඒ වගේම ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ස්ටයිල් එකක් තියෙනවා. එතනත් ඕගලන්ට ක්ලික් කරලා අනිත් ඔප්ෂන්ස් වලට ගියොත් කලර් වේරියේෂන්ස් උනත් ඕගලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දීලා තියෙන කලර්ස් නෙමෙයි. ඒ කියන්නේ ඔප්ෂන් මෙතන ඔප්ෂන් එකේ දීලා තියෙන්නේ 4යි. හැබැයි ඕගලන්ට මේක වෙනස් කරගන්න පුළුවන්. මෙතන drop down list එකක් තියෙනවා. ඒකේ කලර්ස් කියලා එකක් තියෙනවා. ඒ කලර්ස් කියන එකේදී ඕගලන්ට ඔප්ෂන්ස් ක්ලික් කරලා ඔප්ෂන් සිලෙක්ට් කරලා වෙනස් කරගන්න පුළුවන් ස්ටයිල් එකේ කලර් ඔප්ෂන්ස්. එතකොට ඕගලන්ට පේනවා දැන් මම එතන සිලෙක්ට් කරාම මම කරේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඉඳලා. හැබැයි දෙවෙනි ස්ලයිඩ් එකේදී මං කරපු වෙනස්කම අනිත් ස්ලයිඩ් එකටත් ගියා. ඒ කියන්නේ මගේ පළවෙනි ස්ලයිඩ් එකටත් ගියා. මට මේවා වෙන වෙනම කරගන්න ඕන නම් ඒ කරන්නේ කොහොමද? මම පළවෙනි ස්ලයිඩ් එකේ දැන් මං දාගත්ත ඒ ස්ටයිල් එක තියාගත්තොත් දෙවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා මං කලර් වේරියේෂන් එක දෙනකොට මෙතන drop down එකේ ඔයගොල්ලෝ කලර් වේරියේෂන් එකක් ක්ලික් කරලා වෙන ස්ටයිල් එකක් දෙනවා නම් ඒ කලර් එක උඩ right click කරන්න apply to selected slide. මම ඔයගලන්ට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් පාටක් පෙන්වන්නම්. දැන් මම red color තමයි first එකට දාලා තියෙන්නේ. second එකට blue color අපි නැති පාටක් දාමු අපිට දීලා තියෙන options වල. වෙනසක් තියෙනවා. violet කියන
color variation එකක් තියෙනවා. මම මේකට right click කරලා apply to selected slide දුන්නොත් මම apply කරන්නේ මේක මම select කරලා තියෙන slide එකට. මම මේක click කරොත් දැන් add උනේ මගේ මේ select කරලා තියෙන slide එකට විතරයි. මොකද පළවෙනි slide එක මම වෙන theme එකක් එකම theme එක color theme එක වෙනස්. හැබැයි දෙවෙනි slide එක මම color එක වෙනස් කරගත්තා. එහෙම කරේ options වල මෙතන colors ගිහිල්ලා color option එක උඩ right click කරලා apply to selected slide. හැබැයි දැන් මම මෙතන කරපු එක color theme එකක් නැත්තම් consistency එකක් නැහැ. මම ඕගලන්ට මේක පෙන්නුවේ මෙහෙම අපිට styles වෙනස් කරගන්න පුළුවන්. මේ options අපිට දීලා තියෙන පමණින් හැබැයි එක එක styles එක එක colors use කරන්න එපා. ඕගලන්ගේ slide නැත්නම් presentation එක consistency ගලා යෑමක් තියෙන්න ඕනේ. එකම color theme එකක් use කරන්න ඕනේ. එතකොට font color එක උනත් ඕගොල්ලෝ පැහැදිලිව අඳුරගන්න පුළුවන් color theme එකක් use කරන්න ඕනේ. මට මෙහෙම කරන්න පුළුවන්. දැන් මම මේක delete කරනවා. select කරලා delete කරන්න පුළුවන්. මේ මගේ first slide එක. මම කලින් use කරේ එකම style එකේ colors වෙනස් කරලා පෙන්නුවා ඔයගලන්ට. මම මේක delete කරලා මගේ theme එක green කියලා ගත්තොත් මම title slide එක මෙහෙම තියාගෙන මට second slide එකක් ගන්න ඕනේ. එතකොට new slide ගියා. අලුත් slide එකක් ගන්න නම් new slide වලින් තමයි title and content නැත්නම් ඕගලන්ට අවශ්‍ය slide type එක use කරන්නේ. මම second slide එක title and content ගන්නවා. හැබැයි මට ඕනේ මේ color theme එකම තමයි. හැබැයි වෙන style එකක් මේකට ගැලපෙන. color theme එක මේකම use කරලා හැබැයි style එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන නම් design ගිහිල්ලා බලන්න වෙන styles මොනවා හරි ඕගලන්ගේ මේ දීලා තියෙන design option එකෙන් use කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් වෙන styles දැන් මම මේක click කරොත් එකකට විතරක් add කරන්න නම් design එක right click කරලා apply to selected slide. මම නිකම්ම click කරොත් ඒක හැම slide එකටම use වෙනවා. design එක අර කලින් color එක වගේ මට එකකට ඕන නම් මම right click කරා මට ඕන එක මම ඒක දෙනවා apply to selected slide. එතකොට ඒ style එක තමයි එන්නේ. මම ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් එකක් දෙන්නම් apply to selected slide කියලා. එතකොට මෙන්න මම design දෙකක් use කරා. එකම color theme එක මට දැන් ගන්න ඕනේ. design දෙකක් use කරේ. මට ඕනේ design එකට ගිහිල්ලා right click කරලා apply to selected style දී. මට මේක වෙනස්කම් කරගන්න පුළුවන්. දැන් මට මේ design දෙකක් use කරලා styles හදාගන්න ඕනේ. හැබැයි consistency එකකුත් තියෙන්න ඕනේ. වඩාත් පහසුයි මට වෙන slide එකක් use කරන්න පුළුවන්. මම මෙන්න මේ වෙන style එකක් use කරනවා. right click කරලා apply to selected slide දෙනවා. දැන් මම use කරපු එකේ මේකේ තියෙන්නේ brown color වගේ footer එකක්. brown color වගේ bottom color එකක් තමයි තියෙන්නේ. මේක මට මගේ පළවෙනි slide එකේ තියෙන color theme එකට හරව ගන්න නම් මම දැන් ගත්තේ design දෙකක්. හැබැයි මට එකම theme එකක් විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ඔයා select කරගත්ත design එකට අදාළව variations පෙන්නනවා. එතකොට මට මේ දීලා තියෙන variation එකේ green color දැනටමත් තියෙනවා. මට ඒක use කරන්න පුළුවන්. right click කරලා apply to selected slide දෙන්න. එතකොට audience එකට බැලූ බැල්මට මේක වෙනස් slide එකක් වෙනස් design එකක් කියලා තේරෙන්නේ නැහැ. ඔයාගේ title slide එක හොඳට පැහැදිලිව පේනවා. ලොකු design එකක් තියෙනවා වටේට. හැබැයි content එකකට යනකොට simple design එකක් තියෙන්නේ. content එක තමයි පැහැදිලිව පෙන්වන්නේ. එහෙම ඕගලන්ට මේ දීලා තියෙන options වලින් styles නැත්නම් designs use කරන්න පුළුවන්. හැබැයි ඒව ගැලපෙන්න ඕනේ ඕගොල්ලොන්ගේ color theme එකට. ඒ වගේම style එකට. මෙතන triangles වගේ තියෙනවා.
ෆස්ට් ස්ලයිඩ් එකේ. එතකොට ඒකම මම යූස් කරේ නැහැ. සිම්පල් සේම් කලර් තීම් එකක් යූස් කරා. ඔඩියන්ස් එකට ඒක වෙන වෙනම අඳුර ගන්න එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔඩියන්ස් එකට කෙලින්ම ඒක එකම තීම් එකක් යනවායි කියන එක පේනවා. මේක තමයි කලර් තීම් එකක් නැත්නම් ඩිසයින්ස් වේරියේෂන්ස් ඕගොල්ලෝ යූස් කරන්න ඕන විදිහ. ඕගලන්ට එක තීම් එකක් දාගන්න ඕන එක ස්ලයිඩ් එකකට ඒ ඩිසයින් එක උඩ රයිට් ක්ලික් කරලා එතන ඔප්ෂන්ස් තියෙනවා apply to matching slide, apply to all slide, apply to selected, default theme ඒ වගේ. එතකොට ඕගලන්ට එක ස්ලයිඩ් එකකට දාගන්න ඕන නම් apply to selected slide දෙන්න ඕනේ. හැබැයි මම ඊළඟ තුන්වෙනි ස්ලයිඩ් එක ඇඩ් කරගන්න new slide කිව්වොත් දැන් මට variations දෙකක් පෙන්නනවා. මම කලින් use කරපු styles ටික පෙන්නනවා. ඒ වගේම මම දැන් use කරපු styles ටිකට අදාළව පෙන්නනවා styles නැත්තම් layouts මොනවාද කියලා. එතකොට මට මේ variations දෙකම තියෙනවා. හැබැයි consistency නැත්තම් ගලා යාමක් තියෙන්න ඕනේ ඔයාගේ presentation එකේ. එහෙනම් මැදට ආයි පළවෙනි ස්ලයිඩ් එකට යූස් කරපු ස්ටයිල්ස් දානවට වඩා දෙවෙනි ස්ටයිල් එකෙන්ම කන්ටෙන්ට් ස්ලයිඩ්ස් ටික හදාගන්න එක තමයි හොඳ. එතකොට මම පළවෙනි ස්ලයිඩ් එක මගේ එක තීම් එකක්. හැබැයි සේම් කලර් තීම් එකෙන් දෙවෙනි ස්ලයිඩ් එක තුන්වෙනි ස්ලයිඩ් එක ගත්තම ඒ සේම් තීම් එකත් එක්ක ඩිසයින්ස් දෙකක් කියලා පැහැදිලිව අඳුරගන්න බැරි ගතියක් තියෙනවා. ඒක තමයි ඕගලන්ට ඩිසයින්ස් තීම්ස් යූස් කරන්න පුළුවන් හොඳම විදිය. ඕගොල්ලොන් කැමති නම් නැත්තම් එකම තීම් එක යූස් කරන්න පුළුවන් එකම ඩිසයින් එක යූස් කරලා. ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඩිසයින්ස් දෙකක් තුනක් යූස් කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ කලර් තීම් එකත් එක්කත් කන්ටෙන්ට් එකත් එක්කත් මැච් වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් එක ගත්තොත් මම ඩොකියුමන්ට් එකක් එවලා තියෙන Word ඩොකියුමන්ට් එකක්. ඒකේ කන්ටෙන්ට් එකක් තියෙනවා. one page content එකක් තමයි තියෙන්නේ. හැබැයි මම මේකෙන් presentation එකක් හදන්න ඕනේ. මම දැනටමත් ඔයගලන්ට එවලා තියෙන document එකේ නම් titles bold කරලා එවලා තියෙනවා. පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මොනවාද titles මොනවාද content කියන එක. එතකොට මේ හැමදේම text තමයි තියෙන්නේ. හැබැයි ඕගලන්ට images use කරන්න පුළුවන් attraction එක වැඩි කරගන්න. ඒ වගේම මෙතන point wise use කරන්න පුළුවන්. නැත්තම් smart art එකක් නැත්තම් graph එකක් ඒ වගේ use කරලා details audience එකට දෙන්න පුළුවන්. මේ content එක කියවලා බැලුවොත් තේරෙනවා මේක point wise ඕගලන්ට in detail දෙන්න පුළුවන්. මේක දැනටමත් short and sweet ඒ කියන්නේ පුළුවන් තරම් කෙටි කරලා තමයි එතන content එක හදලා තියෙන්නේ. ඊට අමතරව ඕගලන්ට content එක තව කෙටි කරන්න පුළුවන් නම් එහෙම content එක ඒ කියන්නේ හරියටම අදහස දෙන්නත් ඕනේ ඒ sentence එකේ. ඕගොල්ලොන් ඒක තව short කරන්න ගියොත් සමහර විට ඒ අදහස නැති වෙන්නත් පුළුවන්. නැත්නම් හරියටම අදහස දෙන විදිහට ඒ sentence එකේ short sentence එකක් හදන්න පුළුවන් ඕගලන්ට. ඒ කියන්නේ දීලා තියෙන content එකම ඕගලන්ට දාන්න කියන එක අනිවාර්ය නැහැ. මෙතන නම් එහෙම manage කරපු content එකක් තියෙන්නේ. ලොකු content එකකින් හදනවා නම් ඕගලන්ට manage කරන්න වෙනවා. ඒක sentences නැත්නම් paragraphs තියෙනවා නම් ඒවා point wise ඕගලන්ට slide එකකින් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ topics විදිහට අරන් තියෙනවා what is digital marketing, why digital marketing is important, ඒ වගේම categories of digital marketing, challenges facing of digital marketers and 3 mistakes you should avoid. මේ වගේ point අරන් තියෙනවා නැත්නම් headings අරන් තියෙනවා. එතකොට ඕගලන්ට මේකෙදි මේ content එක කියවුවම තේරෙන්න ඕනේ නැත්නම් headings ටික කියවුවම තේරෙන්න ඕනේ ඕගොල්ලොන්ට presentation එකේ දාන්න ඕන main heading එක මොකක්ද කියලා. මේකේ තියෙන what is, why, what are the categories, what are the challenges.
එතකොට මේ හැමදේම කියන්නේ එකම ටොපික් එකක් ගැන. එහෙනම් ඒ ටොපික් එක වෙන්නේ ඩිජිටල් මාකටිං. ඒ කියන්නේ ඕගොල්ලන්ට කන්ටෙන්ට් එකක් දුන්නම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඕගොල්ලන්ට මොකක් හරි ලාර්ජ් කන්ටෙන්ට් එකක් දුන්නොත් ටොපික් එකක් දෙන්නේ නැතුව ඒ කන්ටෙන්ට් එක රීඩ් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මොකද්ද දාන්න ඕන ටොපික් එක කියලා. ඕගොල්ලන්ට මේ ටොපික් එක හදාගන්නත් පුළුවන් මොකක් හරි රීඩබල් විදිහට නැත්නම් මෙතන ෂෝට් කන්ටෙන්ට් එකක් ෂෝට් ටොපික් එකක් විදිහට ඩිජිටල් මාකටිං කියන ටොපික් එක ගන්න පුළුවන්. මම ප්‍රසන්ටේෂන් එකේ මේ කලින් හදාගත්ත ස්ලයිඩ්ස් යූස් කරන්න පුළුවන්. මට පළවෙනි ස්ලයිඩ් එකේ විදිහට ගන්නෙ ටයිටල් ස්ලයිඩ් එක. එතකොට ටයිටල් එක මගේ පළවෙනි ටයිටල් එක වෙන්නේ මේන් ටයිටල් එක ඩිජිටල් මාකටිං කියන එක. මම මේ ටෙක්ස්ට් එක දැම්මා. මේ ටෙක්ස්ට් එකට ඕගලන්ට රීඩබල් ෆොන්ට් ටයිප් එකක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ෆොන්ට් ටයිප්ස් තියෙනවා. මම මෙතන සිලෙක්ට් කරනවා මෙන්න මේ වගේ ෆොන්ට් එකක්. එතන ටිකක් චයිල්ඩිෂ් වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රයිමරි ක්ලාසස් වලට වගේ යූස් කරන්න පුළුවන් ෆොන්ට් ටයිප් එකක් වෙනවා. හැබැයි දැන් අපි හදන්නේ ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටේෂන් එකක් කියලා හිතාගන්න. එතකොට මෙතන ෆොන්ට් ටයිප් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් රීඩබල් ප්‍රොෆෙෂනල් ෆොන්ට් ටයිප් එකක් යූස් කරන්න ඕනේ. එතකොට normally ඕගලන්ට ස්ලයිඩ් එකක් සිලෙක්ට් කරාම ඩිෆෝල්ට් එනවා ඒ ස්ලයිඩ් එකට අදාළව ෆොන්ට් ටයිප් එකක්. නැත්නම් ඕගොල්ලෝ ෆොන්ට් ටයිප් එක රීඩබල් එකක් දාගන්න පුළුවන්. සොරි මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බැරි වෙලා තිනවා. මෙතන මම ආයෙ පෙන්නන්නම්. මෙතන මගේ පළවෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ ටයිටල් ස්ලයිඩ් එක. එතකොට මම ටොපික් එක විදිහට ගත්තේ ඩිජිටල් මාකටිං කියන එක. මට ටොපික් එක කොපි පේස්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් ටයිප් කරන්න. මෙතන ඩිෆෝල්ට් මට ෆොන්ට් ටයිප් එකක් දීලා තියෙනවා PowerPoint presentation එකෙන්. මට වෙන ස්ටයිල්ස් නැත්නම් ෆොන්ට් ටයිප්ස් යූස් කරගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ යූස් කරන ෆොන්ට් ටයිප් එක රීඩබල් වෙන්න ඕනේ. මම දැන් මේ ප්‍රසන්ටේෂන් එක හදන්නේ ප්‍රොෆෙෂනල් ඔඩියන්ස් එකක් ටාගට් කරලා කියලා හිතන්න. එතකොට මම රීඩබල් ප්‍රොෆෙෂනල් ටෙක්ස්ට් තමයි යූස් කරන්න ඕනේ. මම ප්‍රොෆෙෂනල් ඔඩියන්ස් එකකට මේ වගේ ෆොන්ට් එකක් යූස් කරොත් ඒක ප්‍රොෆෙෂනල් වෙන්නේ නැහැ. මේ චයිල්ඩිෂ් ෆොන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ ප්‍රයිමරි ක්ලාසස් වලට වගේ ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් අපි මේ වගේ ෆොන්ට්ස් තමයි යූස් කරන්නේ. නැත්නම් කාටුන් ටයිප් ෆොන්ට්ස් වගේ යූස් කරන්න ඕනේ ප්‍රයිමරි ක්ලාසස් වලට. අපි ප්‍රොෆෙෂනල් යූස් කරන්න ඕනේ ප්‍රොෆෙෂනලි තියෙන හොඳ රීඩබල් ෆොන්ට් ටයිප් එකක්. එතකොට මම ඩිෆෝල්ට් තියෙන ෆොන්ට් ටයිප් එක මට හරියන්නේ නැත්නම් මට පුළුවන් ෆොන්ට් ටයිප්ස් ගිහිල්ලා මට ඕන ෆොන්ට් එකක් යූස් කරන්න. ෆොන්ට් එකේ සයිස් එක ඔයගලන්ට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඩ්‍රැග් කරලා මෙතන පොඩි ස්ක්වයර්ස් වගේක් තියෙනවා ටෙක්ස්ට් බොක්ස් එකේ. ඒව ටික ඔයගලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සබ්ටයිටල් කියන බොක්ස් එකක් තියෙනවා. මට දැනට සබ්ටයිටල්ස් කියලා එකක් දාන්න නැහැ. හැබැයි ඕගලන්ගේ ඩීටේල්ස් දාන්න පුළුවන්. මෙතන සබ්ටයිටල් කියන ටෙක්ස්ට් බොක්ස් එක මම සිලෙක්ට් කරොත් ඒක මට ඩ්‍රැග් කරගන්න පුළුවන් මට ඕන ප්ලේස් එකකට. මම පහලින් දානවා. පහලට ඒ ටෙක්ස්ට් බොක්ස් එක ඩ්‍රැග් කරලා අරන් ගිහිල්ලා මම ඒ ටෙක්ස්ට් බොක්ස් එක පොඩි කරගන්නවා, ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මට මගේ නම දාන්න ඕන නම් මම ටයිප් කරනවා. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් හැමතිස්සෙම හදපු කෙනාගේ ඕතගේ නේම් එක දාලා තිනවා ප්‍රසන්ටේෂන් එකක. එතකොට ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් නැත්නම් එයාගේ ජොබ් පෝස්ට් එක ඒ වගේ ප්‍රසන්ටේෂන් එකක දාන්න පුළුවන්. මේ විදිහට මගේ නම දාගන්නවා මම ඒ සබ්ටයිටල් කියන බොක්ස් එක අරගෙන. මේක මට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්, මට සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් කරන්න පුළුවන්. ඕගලන්ට තව මොනවා හරි ඕන නම් ඉමේජ් එකක් දාන්න ඕන නම් සාමාන්‍ය ස්ලයිඩ් එකේ එක කොනකින් හරි නැත්නම් මැද්දෙන් හරි ඒ වගේ ඕගලම මැනේජ් කරගන්න ඕනේ ඉමේජ් එකක් දානවා නම්. එතකොට ඉන්සර්ට් වල පික්චර්ස් වලින් අපිට ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ඉන්සර්ට් ගිහිලා පික්චර්ස් වලින් ඉමේජ් එකක් දාගන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් පික්චර්ස් වලින් අපිට ඉමේජ් එකක් දාගන්න පුළුවන්.
online pictures ගියොත් මෙතන insert pictures කියලා window එකක් open වෙනවා. මම මෙතන search කරොත් digital marketing කියලා type කරලා enter කරන්න. එතකොට මට images පෙන්නනවා online pictures වල. එතකොට මට ඕන image එකක් මට මේකෙන් search කරගන්න පුළුවන්. හරියට ඔයගොල්ලෝ Google එකෙන් search කරනවා වගේ තමයි. Google එකෙන් search කරලා මම download කරලා වෙනමම save කරලා තමයි දාගන්නේ presentation එකට. හැබැයි මෙතන online images කියන තැන use කරොත් ඕගලන්ට මේ දැන් select කරන එක කෙලින්ම presentation එකට තමයි save වෙන්නේ. එතකොට මම image එකක් use කරනවා. image එකක් insert කරගන්න පුළුවන්. ඕගලන්ට ඕන image එක select කරලා insert කියන එක දෙන්න. ඒ image එක ඔයාගේ slide එකට download වෙලා save වෙනවා. මෙතන මගේ online pictures වල error එකක් එනවා. ඔයගොල්ලෝ try කරන්න. කලින් image එක මම select කරපු error එකක් ආවා. දැන් මට මේ image එක මට ඕන තැනට place කරන්න පුළුවන්. මම online pictures use කරේ. එතකොට මේක save වෙනවා මගේ PowerPoint presentation එකට. මම ඒක adjust කරලා මගේ පළවෙනි slide එකේ දාගත්තා. ඔයගලන්ට පුළුවන් මේක පැහැදිලි නැත්නම් එහෙම නැත්නම් මේක අදාළ නැත්නම් ඔයගලන්ට වෙනස් කරන්න පුළුවන්. මේ theme එකට අදාළව pictures උනත් select කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන blue color theme එකක් වගේ නම් image එක යන්නේ ඔයගලන්ට පුළුවන් නම් green color theme එකක් වගේ තියෙන image එකක් use කරොත් ඒක තවත් color එකට color theme එකට ගැලපෙනවා. මෙතන දැන් මම slide එකේ title එක දැම්මා. ඒ වගේම author නැත්නම් ඔයගලන්ගේ නම දාන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට image එකක් use කරන්න පුළුවන්. ඊට අමතරව තව මොන හරි details දාන්න text දාන්න ඕන නම් ඔයගලන්ට text boxes use කරන්න පුළුවන්. insert shapes text boxes. සාමාන්‍යයෙන් word වල තියෙන ඒ tabs ටික ඒ tabs වල තියෙන home ඒ කියන්නේ insert tab එකේ තමයි pictures shapes smart arts තියෙන්නේ. ඒවා use කරන්න පුළුවන්. ඒකට ඔයගලන්ට text box එකක් draw කරලා ඔයගලන්ට වෙන මොනවා හරි details set කරන්න ඕන නම් details set කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට content slide එකට ගියොත් මෙතන මම දැනට select කරගෙන තියෙන්නේ comparison layout එක. comparison layout එක නෙමෙයි මට ඕනේ title and content layout එකක් කියලා හිතන්න. දැන් මෙතන ඕගලන්ගේ දුන්න ප්‍රැක්ටිකල් එකේ point wise තියෙනවා content එක. එතකොට මගේ පළවෙනි slide එක වෙන්න ඕනේ මම title slide එකේ දැම්මේ digital marketing කියන එක. එතකොට මගේ පළවෙනි slide එක වෙන්න ඕනේ what is digital marketing කියන එක. එතකොට මට මේ topic එක ඒ විදිහටම ගන්නත් පුළුවන්. what is digital marketing කියන එක. එතකොට ඒ topic එක ගත්තොත් ඒ topic එකට අදාළව මට content එක manage කරගන්න ඕනේ. මට මේක තනි slide එකකට දාගන්න පුළුවන්. ඒකේ content එක තියෙන විදිහට තනි slide එකක් use කරන්න පුළුවන්. තනි slide එකක් use කරනවා කියන්නේ මේ comparison slide එක ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක delete කරනවට වඩා අපි තාම කිසිම දෙයක් type කරපු නැති හින්දා අපිට මේක delete කරලා ආයෙ add කරගන්නවට වඩා layout ගිහිල්ලා layout එකෙන් අපිට අදාළ layout එක select කරගන්න පුළුවන්. මොකද අපි තාම කිසිම දෙයක් මේ slide එකේ type කරලා නැහැ. ඒ හින්දා අපිට layout එක වෙනස් කරගන්න පුළුවන්. අපිට අදාළ slide එකේ ඉඳගෙන layout ගිහිල්ලා title and content layout එකට යනවා.
මේ වගේ ස්ලයිඩ් එකක් තමයි මට සුදුසු වෙන්නේ මේ කන්ටෙන්ට් එක දාන්න කියන එක තමන්ගේ කන්ටෙන්ට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන නම් මේ කන්ටෙන්ට් ස්ලයිඩ් එක තමයි හරියන්නේ ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට්. එතකොට මම ටොපික් එක දානවා. මං මෙතන මම ටොපික් එක දැම්මා. එතන ඩිෆෝල්ට් මම කොපි පේස්ට් කරලා දැම්මේ ඩිෆෝල්ට් ෆොන්ට් ස්ටයිල් එකක් ආවා. මෙතන කැල්බරි ලයිට් කියලා තියෙනවා. හැබැයි මගේ ටොපික් එකේ තියෙන වෙන ෆොන්ට් එකක්. ටොපික් එකේ තියෙන ෆොන්ට් එක වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි කන්ටෙන්ට් වල තියෙන හැම ස්ලයිඩ් එක කන්ටෙන්ට් ස්ලයිඩ්ස් හැම එකකම එකම ෆොන්ට් එක තියෙන එක වැදගත් වෙනවා. ටොපික් එකේ නැත්නම් මේන් ස්ලයිඩ් එකේ ෆස්ට් ස්ලයිඩ් එකේ තියෙන ෆොන්ට් ස්ටයිල් එක වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි කන්ටෙන්ට් වල තියෙන කන්ටෙන්ට් ස්ලයිඩ් වල තියෙන ඒ ෆොන්ට් ස්ටයිල් එක වෙනස් වෙන්න බෑ. ඒක එකම වෙන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට පුළුවන් දීලා තියෙන ඩීටේල්ස් ගන්න. මම දීලා තියෙන ඩීටේල්ස් කන්ටෙන්ට් දැන් මම ටයිටල් එකට දැම්මා කන්ටෙන්ට් එකට දානවා නම් මම කොපි පේස්ට් කරගන්නවා. කන්ටෙන්ට් එකට කොපි පේස්ට් කරගන්නකොට රයිට් ක්ලික් කරලා ටෙක්ස්ට් ඔන්ලි දෙන්න. මට මේක දැන් රීඩබල් වෙන්න මැනේජ් කරගන්න ඕනේ. එතකොට මට ස්ලයිඩ් ෂෝ එකක නැත්නම් ප්‍රසන්ටේෂන් එකක කරන්න පුළුවන් බුලට් වයිස් බුලට් පොයින්ට්ස් දාන එක. එතකොට ඕගලන්ට පුළුවන් මේක සිලෙක්ට් කරලා බුලට් පොයින්ට්ස් දෙන්න. මෙතන බුලට්ස් කියන එක හෝම් ටැබ් එකේ පැරග්‍රාෆ් සෙක්ෂන් එකේ බුලට්ස් ඇන් නම්බරින් තියෙනවා. නම්බරින් ඕන නම්බරින් දාන්න පුළුවන්. නැත්නම් ලෙටර්ස් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුලට්ස් දාන්න පුළුවන්. එතකොට මේ මං ස්ක්වයා කියන බුලට් ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. එතකොට ඒ ඔප්ෂන් එකට අදාළව මට යූස් කරන්න පුළුවන් බුලට් පොයින්ට්ස්. මෙතන සෙන්ටන්සස් දෙකක් තියෙනවා. එතකොට බුලට් පොයින්ට්ස් දෙකක් විදිහට තමයි මම ඒක යූස් කරේ. හැබැයි දැන් මෙතන ඕගලන්ගේ ප්‍රැක්ටිකල් එකට ගියොත් ඊළඟට තියෙන්නේ why digital marketing is important කියලා. ඒක වෙන ස්ලයිඩ් එකක දාන එක තමයි සුදුසු වෙන්නේ මෙතනම දානවට වඩා. මෙතන මේ දීලා තියෙන කන්ටෙන්ට් එක තව ටයිටල් ඇන්ඩ් කන්ටෙන්ට් ස්ලයිඩ් එකක දාන එක තමයි සුදුසු වෙන්නේ. එහෙනම් ඔයා මේ පළවෙනි ස්ලයිඩ් එක what is digital marketing කියන එක මැනේජ් කරගන්න ඕනේ. දැන් දීලා තියෙන කන්ටෙන්ට් එක සෙන්ටන්ස් දෙකක් තියෙන්නේ. එතකොට හිස් වගේ පේනවා මේ ස්ලයිඩ් එක. ඔයාට පුළුවන් මේ ටෙක්ස්ට් එක ලොකු කරගන්න. what is digital marketing කියන ෆොන්ට් එක තව ඩිෆෝල්ට් ඇවිල්ලා තිනවා 48ක් සයිස් එක. ඔයාට ඕන නම් ඒ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කන්ටෙන්ට් එක ඔයගලන්ට සිලෙක්ට් කරොත් තේරෙනවා මම කලින් කිසිම කන්ටෙන්ට් එකක සයිස් වෙනස් කරේ නැහැ. හැබැයි ඩිෆෝල්ට් ඇවිල්ලා තිනවා ස්ලයිඩ් ෂෝ එකේ 20ක් කියලා. මට ඒක වැඩි කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක රීඩබල් වෙන්න, more රීඩබල් වෙන්න මට කන්ටෙන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මට මෙතන හිස් වගේ තේරෙනවා නම් මෙතන ස්ලයිඩ් එකේ ඉමේජ් එකක් යූස් කරන්න පුළුවන්. එක කොනකින් left hand side or right hand side images use කරන්න පුළුවන්. එතකොට attractive වෙනවා. දෙවෙනි ස්ලයිඩ් එකේ අපිට use කරන්න පුළුවන් දීලා තියෙන content එක why digital marketing is important කියන එක. why digital marketing is important කියන content එක ඊළඟ content එක manage කරන්නත් ඕනේ same layout එකක් title and content. එතකොට new slide එකක් ගියා title and content කියලා දෙනවා. මට title and content දෙන්න variations දෙකක් තියෙනවා. මොකද මම styles දෙකක් use කරපු හින්දා. හැබැයි same content slides use කරන්න ඕනේ. එහෙනම් title and content කියන එක මම එකම theme එකකින් use කරනවා. මම content එක copy paste කරගන්නවා. topic එක ගන්න පුළුවන්. topic එක title කියන area එකේ දාන්න ඕනේ. why digital marketing is important? ඔයා කලින් ටයිටල් එක එතන 54ක් අරන් තියෙනවා. එතකොට ඒක මම බෝල්ඩ් කරනවා නම් ඉටලික් කරනවා නම් ඒ වගේ ෆොමැටිං කරනවා නම් මම දෙවෙනි ස්ලයිඩ් එකේ ඒ ස්ටයිල්ස්ම යූස් කරන්න ඕනේ. ඒකෙන් කන්සිස්ටන්සි එක රඳා පවතිනවා. එතකොට මම මෙතන 54 දෙනවා බෝල්ඩ් කරනවා
ඉටලික් කරනවා. එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ මගේ පළවෙනි ස්ලයිඩ් එක මම දෙවෙනි ස්ලයිඩ් එකට ස්ක්‍රෝල් කරලා එනකොට හෙඩින් එකයි කන්ටෙන්ට් එකයි බැලුවම තුන්වෙනි ස්ලයිඩ් එකට එනකොට හෙඩින් එක සේම්. තාම කන්ටෙන්ට් එක අපි ෆොමැට් කරේ නැහැ. හෙඩින් එක බැලුවම සේම් හෙඩින් එකක් තියෙනවා. හෙඩින් එකේ නේම් එක වෙනස් හැබැයි ස්ටයිල්ස් එකම වගේ තියෙනවා. අපිට පුළුවන් මේ කන්ටෙන්ට් එකත් මැනේජ් කරගන්න බුලට් පොයින්ට්ස් දාන්න පුළුවන් නැත්නම් නම්බරින් දාන්න පුළුවන්. එතකොට මේ කන්ටෙන්ට් එකක් තියෙන්නේ දැනට 20 font size එක. අපිට font size එක වැඩි කරගන්න බැලුවොත් ස්ලයිඩ් එකෙන් පිට font නැත්නම් text එක යනවා. අපි සාමාන්‍යයෙන් ස්ලයිඩ් එක ඇතුලේ font එක මැනේජ් කරගන්න බලන්න ඕනේ. මම 28 දෙනවා. හැබැයි 26 වලට adjust වෙනවා auto ස්ලයිඩ් එක ඇතුලේ content එක මැනේජ් කරගන්න. ඒ කියන්නේ මම මෙතන select කරොත් text box එකක් තියෙනවා. ඒ text box එකේ ඒ area එකේ විතරයි අපිට content එක දාන්න පුළුවන්. හැබැයි මම මේ text area එක adjust කරොත් තව එහාට ඒ adjust කරන ප්‍රමාණයට තමයි මගේ font එක නැත්නම් content එක ඒ text box එක ඇතුලේ adjust වෙන්නේ. ඒ වගේ අපිට adjust කරගන්න පුළුවන්. හැබැයි ඒක ගැලපෙන්න ඕනේ. මට manage කරගන්න පුළුවන් content එක bullet wise දානවා නම් bullet wise නැත්නම් numbering දානවා නම් numbering දාන්න පුළුවන්. presentation එක save කරන්න ඕනේ. presentation එක දැන් අපි තුන්වෙනි slide එකේ ඉන්නේ. සාමාන්‍යයෙන් presentation එක හදනකොටම save කරනවා නම් වඩාත් හොඳයි. එතකොට මොකක් හරි error එකක් ඇවිල්ලා stuck වුණොත් ඒක බලපාන්නේ නැහැ. එතකොට අපි presentation එක save කරන්න නම් file යන්න. file ගිහිල්ලා save as දෙන්න. නැත්නම් save දෙන්න පුළුවන් පළවෙනි පාරට save කරනවා නම් save as ඔයගලන්ට ඔයගලන්ගේ location එක දෙන්න පුළුවන්. slide එකේ තියෙන title එකෙන් save කරන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ගේ නමින් save කරන්නත් පුළුවන්. save as type එක අනිවාර්යයෙන්ම PPTX කියන්නේ PowerPoint presentation කියන්නේ. ඒකට ඔයගොල්ලෝ මේක drop down list එක select කරොත් ඒකේ ගොඩක් list වෙලා තියෙනවා. අපිට PDF එකක් විදිහට හදා ගන්න ඕන නම් ඒක PDF කියලා දෙන්න ඕනේ. ඒක මම අන්තිමට කරන්නම්. දැනට අපි දෙන්නේ PowerPoint presentation කියන එක. PPTX කියලා default මේක preview වෙනවා. ඔයගලන්ට තියෙන්නේ file name එක විතරයි වෙනස් කරන්න. save දුන්නම ඒක අදාළ ඔයගොල්ලෝ දුන්න ස්ථානයේ save වෙනවා. දැන් අපි slides 3ක් හදලා තියෙන්නේ. පළවෙනි slide එකේ මගේ title එක තියෙනවා. දැන් මම scroll කරොත් දෙවෙනි slide එකට යනවා. මේ තියෙන styles ටිකම තමයි මගේ තුන්වෙනි slide එකේ තියෙන්නේ. එතකොට මම scroll කරලා slide එකෙන් slide එකට move වුණාට මගේ මම බලන් ඉන්නකොට මගේ ඇහැ ඉවතට යන්නේ නැහැ. මොකද මම use කරලා තියෙන styles නැත්නම් themes එකම වෙනවා. එතකොට consistency එක මෙතන රඳා පවතිනවා. ඔයගොල්ලෝ use කරලා තියෙන style එක, theme එක, font colors, font formatting ඒ හැම දෙයක්ම මත. ඊළඟට බැලුවොත් categories of digital marketing ඒකත් ඔයගලන්ට පේනවා. මෙතන email marketing, SEO, content marketing, radio marketing, TV marketing මේ වගේ point wise දීලා තියෙනවා. මම මේ ටික ගත්තොත් මම දැන් තුන්වෙනි slide එකට ගිහිල්ලා මේ ටික තමයි දාන්න ඕනේ. හැබැයි දැන් අපි දැනටම content and title කියලා slides දෙකක්ම use කරා. එකම වගේ style නැත්නම් layout එකක් use කරාම audience එකට එපා වෙනවා. ඒ හින්දා අපි එක එක layouts වලින් එකම theme එකෙන් details දෙන්න ඕනේ. මෙතන තියෙන මේ email marketing නැත්නම් මේ තියෙන content එක මේ topic එක යටතේ categories of digital marketing යටතේ අපි මේ තියෙන point ටික bullet points වලින් දෙන්න නැතුව අපිට පුළුවන් වෙන මොනවා හරි objects වලින් දෙන්න. නැත්නම් smart art වලින් දෙන්න පුළුවන්. අපි බලමු smart art වලට ගිහිල්ලා insert වල
අපි මුලින් ස්ටයිල් නැත්නම් ස්ලයිඩ් එකක් ඇඩ් කරගමු. හෝම් ගිහිල්ලා නිව් ස්ලයිඩ් ගිහිල්ලා title and content. නැත්නම් content with captions කියලා දෙන්න පුළුවන්. අපි මෙතන content with caption කියන එක ඒ අදාළ theme එකත් එක්ක දැන් ඔයගලන්ට පේනවා අපි select කරපු theme එකට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට. ඒ කියන්නේ මගේ කලින් slide එකේ තිබ්බේ bottom border එකක් වගේ green color. හැබැයි මේකේ default style එකක් දෙනවා left hand side green color box එකක් විදිහට. මට ඒකේ title එක දාන්නත් පුළුවන්, content දාන්නත් පුළුවන්. ඊට අමතරව table, smart art, graphs ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඒ කියන්නේ මට පුළුවන් ඕන විදිහට manage කරගන්න මගේ content එක දාන්න. එහෙනම් මට smart art එකක් දාන්න ඕන නම් මට මෙතනින් මේ slide එකේ ඇතුලේ තියෙන option එකෙන් යන්නත් පුළුවන්. නැත්නම් insert ගිහිලා smart art යන්නත් පුළුවන්. මම insert ගිහිලා smart art යනකොට මෙතන window එකක් open වෙනවා. choose a smart art graphics word වල වගේමයි. එතකොට අපිට list එකක් තියෙන්නේ. බැලුවොත් අපිට එතන content තියෙනවා points 5ක් තියෙනවා. ඒ points 5 අපිට දාගන්න ඕනේ list එකක් විදිහට. එතකොට එතන variation එකක් නැහැ. එකම level එකේ තමයි තියෙන්නේ. අපිට දාගන්න පුළුවන් style එකක් select කරගන්න ඕනේ මුලින්ම. එක එක styles වලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඕගලන්ගේ content එකට අදාළව මොකද්ද තියෙන style එක ගැලපෙන. මට හිතෙනවා මෙතන radial cycle කියන එක use කරන්න. ඒක use කරනවද basic radial. අපි basic radial select කරලා බලමු. radius කියන එකේ එතන cycle එකක් තියෙන. basic radial කියන එකේ අපිට පුළුවන් ඕන මැදට digital marketing කියලා දාලා ඒකේ අතු විදිහට දාන්න පුළුවන්. නැත්නම් branches විදිහට දාන්න පුළුවන් අපේ තියෙන content එක. නැත්නම් අපිට පුළුවන් වෙන style එකක්. list වලට ගිහිල්ලා මේ වගේ vertical picture accent list කියන එකේ අපිට numbers දාලා අපේ points ටික දාන්න. ඒ වගේ අපිට use කරන්න පුළුවන්. details තියෙනවා නම් දැන් මේ digital marketing කියන එකේ email marketing නැත්නම් content marketing මේකට අදාළව තව content එකක් තියෙනවා. තව ඒකට අදාළව ඒ heading එක විස්තර කරනවා නම් මේ වගේ vertical picture list එකක් use කරන්න පුළුවන්. list කියන එක. එතකොට ඔයගලන්ට picture එකක් දාන්නත් පුළුවන්. නැත්නම් එතන content එක manage කරගන්න පුළුවන්. නැත්නම් මේ වගේ vertical chevron list එකක් දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමතිස්සෙම ඔයගලන්ගේ content එක හිතේ තියාගෙන මෙතන smart art වලට ගිහිල්ලා බලන්න ඕනේ. ඒ ගැලපෙන smart art එක මොකක්ද කියලා content එක manage කරගන්න. දැන් මම ගන්නවා basic radial කියන එක. cycle කියන option එකේ තියෙන්නේ. ඒක මම okay කරාම ඒක මැදට එනවා. එතකොට මගේ මැද text එක දැන් මම basic radial කියන එක ගත්තේ. එතකොට මගේ details ටික මට manage කරගන්න තියෙන්නේ මේ branches දීලා තියෙනවා. එතකොට main topic එක වෙන්නේ digital marketing කියලා දැම්මොත් digital marketing කියලා main topic එක දැම්මොත් ඒක middle circle එකට තමයි ගන්නෙ. ඔයාලන්ට තේරෙනවා ඒක අපි type කරනකොට අදාළ text එක පොඩියට ඒ object එක ඇතුලේ display වෙනවා. ඊළඟට අපි main topic එක දෙනවා middle circle එකට. ඊට පස්සේ අපිට ඕන content එක අපි type කරනවා. මම මෙතන details 4ක් නැත්නම් content 4ක්
ටයිප් කරා. හැබැයි මෙතන 5ක් තියෙනවා. මට ඇඩිෂනලි තව කන්ටෙන්ට් එකක් ටයිප් කරන්න ඕන නම් මට ටයිප් කරන්න ඕන මොකක් හරි ප්ලේස් එකක් තියෙනවා නම් දැන් ටීවී මාකටිං, රේඩියෝ මාකටිං කියන අතර මම ටයිප් කරන්න ඕන නම් තව ඔබ්ජෙක්ට් එකක් ගන්න ඕන නම් මම ටීවී මාකටිං කියන තැන ඉඳගෙන කියන්නේ රේඩියෝ මාකටිං, ටීවී මාකටිං කියන දෙක අතර මට තව ඔබ්ජෙක්ට් එකක් ගන්න ඕනේ. තව එතකොට මෙතන සර්කල්ස් 5ක් එනවා වටේට. එහෙම ගන්න ඕන නම් මම ටීවී මාකටිං කියන තැන ඉඳගෙන එන්ටර් කී එක ප්‍රෙස් කරොත් තව ඔබ්ජෙක්ට් එකක් ගන්නවා. එතකොට මේ ඇන්ගල්ස් ඒවා ඔටෝ සෙට් වෙනවා. එතකොට මට අදාළව ඩීටේල්ස් දාන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට කන්ටෙන්ට් එක මැනේජ් කරගන්න පුළුවන්. මම මේ දාලා තියෙන ඩීටේල්ස් ටික ඩිස්ප්ලේ වෙනවා. මට මෙතන ටෙක්ස්ට් ඒරියා එක ක්ලෝස් කරන්න පුළුවන්. මම ආයි මෙතන ටෙක්ස්ට් ඒරියා එක ක්ලෝස් කරාම ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඕගලන්ට මොන හරි මේ ටෙක්ස්ට් ඒරියා එකේ ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට්ස් වල ටයිප් කරපු ඒවා වැරදි මොකක් හරි අඩුපාඩුවක් හදාගන්න ඕන නම් ඒක ක්ලික් කරලා හදාගන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට තව ඔබ්ජෙක්ට්ස් ගන්න ඕන නම් මේක සිලෙක්ට් කරාම ස්මාර්ට් ආර්ට් වල ඒ වටේට අවුට්ලයින් එකක් එනවා. එතන පොඩි ක්‍රොස් එකක් එනවා. පොඩි ඇරෝ හෙඩ් එකක් එනවා. ඒක ක්ලික් කරොත් මට ටෙක්ස්ට් ඒරියා එකට යන්න පුළුවන්. එතනින් ඕගලන්ට වෙනස්කම් කරගන්න පුළුවන්. අලුත් ඔබ්ජෙක්ට්ස් ගන්න ඕන නම් එන්ටර් කී එක ප්‍රෙස් කරලා අලුත් ඔබ්ජෙක්ට්ස් ගන්න පුළුවන්. ඕගලන්ට ඩිලීට් කරන්න ඕන නම් බෑක් ස්පේස් එක සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේ ඔයගලන්ට කන්ටෙන්ට් එක මැනේජ් කරගන්න පුළුවන් PowerPoint presentation එකේ. එතකොට මෙතන කන්ටෙන්ට් එක දාන්න පුළුවන්. ටයිටල් එකක් දාන්න පුළුවන්. මම හිතන්නේ දීලා තියෙන categories of digital marketing කියලා. එතකොට categories of digital marketing කියලා දාන්න පුළුවන්. ඕගලන්ට ඊට අමතරව දැන් මෙතන මම ටයිටල් එකක් දාලා තිනවා. තව මම ඩීටේල්ස් දීලා නැහැ. එහෙම ඩීටේල් එකක් තියෙනවා නම් මොන හරි sentence wise හරි topic wise හරි ඕගලන්ට මේ ටෙක්ස්ට් බොක්ස් එක යූස් කරන්න පුළුවන්. මෙතන මම සිලෙක්ට් කරලා පෙන්නලා තියෙනවා click to add text කියලා. ඒ ටෙක්ස්ට් බොක්ස් එක එහෙම යූස් කරන්න ඕනේ නැත්නම් ඕගලන්ට unusable text boxes මොන හරි තියෙනවා නම් හැමතිස්සෙම ඒවා delete කරලා තියෙන එක හොඳයි. ඒක සිලෙක්ට් කරලා delete කරන්න. එතකොට ඒක ආයි ඕගලන්ට මොන හරි ටෙක්ස්ට් බොක්ස් එකක් ඕන වෙනවා නම් ඕගලන්ට ආයි ඇඩ් කරගන්න පුළුවන්. insert ගිහිල්ලා shapes ගිහිල්ලා text box. එහෙම ඕගලන්ට draw කරලා text boxes අලුතෙන් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන නැති text boxes තියෙනවා නම් ඕගලන්ට select කරලා delete කරන්න පුළුවන්. මම ආයි පළවෙනි ස්ලයිඩ් එකට යනවා. ඒකේ digital marketing කියන title එක තියෙන්නේ. දෙවෙනි ස්ලයිඩ් එක what is digital marketing කියලා තියෙනවා. ඔයාට මේ title එකට ගියොත් ඒකේ font type එකක් තියෙනවා, font formatting කරලා තියෙනවා, font size එකක් තියෙනවා. එතකොට තුන්වෙනි ස්ලයිඩ් එකට ගියාමත් ඒ consistency එක එහෙමමයි. හැබැයි අන්තිම ස්ලයිඩ් එකට නැත්නම් මම හදපු දැන් හතරවෙනි ස්ලයිඩ් එකට ගියාම ඒක ටිකක් වෙනස්. ඒකේ white color use කරලා තියෙන text එක ඒක default එන්නේ. අපිට ඕන නම් black color use කරන්න පුළුවන්. ඒක ගැළපීමක් තියෙනවා වගේ නම් ඔයගලන්ට black color use කරන්න පුළුවන්. නැත්නම් white color use කරන්න. ඔයගලන්ට text එක තව ටිකක් ලොකු කරගන්න පුළුවන්. ඊට අමතරව formatting use කරන්න පුළුවන්. font formatting කලින් වගේම මෙතන black color කලින් slide එකේ use කරාට මෙතනදී ඔයගොල්ලෝ background එකේ default ඇවිල්ලා තියෙන green color හින්දා එතන white text එකක් තමයි use වෙන්නේ. හැබැයි ඔයගලන්ට මේ text එක වෙනස් කරගන්න පුළුවන් color එක එතනට ගැලපෙන විදිහට. ඊට අමතරව මම තව දෙලා තියෙනවා topics ටික challenges facing digital marketing. ඔයගලන්ට මේ ටිකත් content එක title and content slide එකක දාන්න පුළුවන්. දැන් ඔයගලන්ට මම මෙතන table එකක් දුන්නා නම් මොකක් හරි graph එකක් අඳින්න වගේ. එතකොට ඔයගලන්ට මම කලින් presentation එක කලින් පටන් ගන්නකොට කිව්වා වගේ අලුත් slide එකක් ගන්න පුළුවන්.
graph එකක් table එකක් තියෙනවා නම් to content කියන එක. එතකොට ඔයගොල්ලෝ title එක දානවා graph එකක් නැත්නම් table එකක් තියෙනවා වම් පැත්තේ දකුණු පැත්තේ ඒට අදාළව graph එකක් අඳින්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔයගලන්ට use කරන්න ඕනේ to content කියන style එක නැත්නම් layout එක. to content එක නැතුව ඔයාට left hand side right hand side subtitles දාන්න ඕන නම් comparison කියන title layout එක use කරන්න ඕනේ. comparison එකේ to content එකේ තියෙන වෙනස subtitles තියෙනවා left hand side right hand side. ඊට අමතරව මේ content එක ඔයගලන්ට manage කරගන්න පුළුවන්. ආයෙ තියෙනවා 3 mistakes you should avoid in digital marketing කියලා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන topic එකක් තියෙනවා. මම කලින් එකේ කිව්වා වගේ කලින් categories of digital marketing කියන එකේ point wise විතරයි තිබ්බේ. ඒ කියන්නේ මොනවාද categories කියන එක විතරයි තිබ්බේ. ඒ category එක explain කරලා තිබ්බේ නැහැ. හැබැයි මෙතන අන්තිමට මම දීලා තියෙන content එකේ එතන mistakes 3ක් දීලා තියෙනවා. avoid කරගන්න ඕන. එතකොට ඒ topics 3ට අදාළව ඒ sub topics 3ට අදාළව content එකක් දීලා තියෙනවා. එතකොට ඒ content එක ඔයාට manage කරගන්න පුළුවන්. නැවතත් smart art එකක් use කරන්න පුළුවන්. ඒ අදාළ content එක දාලා අපි ඒක කරන්න යමු බලන්න. එතකොට මම මේ layout එක දැනට මම tables use කරන්නේ නැති හින්දා title and content කියන slide එකම use කරනවා. හැබැයි මම title and content slide එක use කරාට ඒකේ variation එකක් තියෙනවා. මම second and third slides දෙකට තමයි title and content දැම්මේ. ඊට පස්සේ categories of digital marketing වලට මම ගත්තේ content with caption කියන එක. එතකොට ආයි මම title and content ගත්තට එතන consistency එකක් තියෙනවා. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මට පුළුවන් මෙතන topic එක විදිහට 3 mistakes you should avoid කියන එක ගන්න. එතකොට මට ඒ topic එක format කරගන්න ඕනේ. underline, bold and font type එක font size එක වෙනස් කරලා. එතකොට මට මෙතන topics 3ක් තියෙනවා. නැත්නම් sub topics 3ක් තියෙනවා 1 2 3 කියලා. ඊට අදාළව details තියෙනවා. එහෙනම් මට මේකට smart art එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට table එකක් වුණත් use කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන table එකක් ගහන්න පුළුවන් columns දෙකක් දාලා. එතකොට mistake එකයි explanation එකයි. වෙනම table එකක් වුණත් use කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගොල්ලෝ manage කරගන්න ඕනේ. දැන් මට හිතුනේ මෙතන smart art එකක් use කරන්න නම් එතකොට smart art option එක මම ගන්නවා. එතකොට එතන subtitles තියෙනවා. title එකක් නැත්නම් titles 3ක් යටතේ content තියෙනවා. එතකොට මම list කියන එකට ගියොත් list කියන එකෙන් මට ගන්න පුළුවන් vertical picture කියන එක මම select කරොත් එතන picture එකක් තමයි එන්නේ. එතන picture එකක් ඕගලන්ට දාන්න පුළුවන් නම් මේ slide එක use කරන්න පුළුවන්. නැත්නම් මේ picture එක මේ content එක ඔයා use කරන එකේ තේරුමක් නැහැ. මොකද මෙතන මට pictures නැහැ දාන්න. හැබැයි මට ඕන නම් pictures මේ topic එකට අදාළව download කරගන්න පුළුවන්. මට මේක අදාළ වෙන්නේ නැත්නම් මට ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන topic එකක් විදිහට. එතකොට මම වෙන smart art එකක් use කරගත්තා. මට pictures නැති හින්දා මම ඒ smart art එකෙන් අයින් වුණා. මම type කරලා නැති හින්දා මට smart art එක වෙනස් කරගන්න පුළුවන්. මම කිසිම දෙයක් content එක type කරලා නැති හින්දා මට smart art එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මම මේ type එක use කරනවා. මට පුළුවන් topics ගන්න. text කියන තැන ඔයගලන්ට paste කරගන්න පුළුවන්. හැබැයි මෙතන දැන් මම use කරපු smart art එකට අදාළව ඒ text එක පැහැදිලි නැති බවක් තියෙනවා. මෙතන text එක අපැහැදිලි ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා වෙන smart art එකකට යන්න පුළුවන් නම් හොඳයි. මම මේක delete කරනවා. ඒක මම
යූස් කරපු ටෙක්ස්ට් නැත්නම් කන්ටෙන්ට් එක ටිකක් ලොකු හින්දා ඒ ස්මාර්ට් ආර්ට් එක ගැලපෙන්නේ නැහැ. අපි වෙන ස්මාර්ට් ආර්ට් එකක් යූස් කරලා බලමු. vertical bullet list කියන එකක් මම ගත්තා. ඒකේ මට මම copy paste කරගන්නවා. නැත්නම් මම මේ top arrow head එක select කරලා මගේ point එක දෙනවා. මට points 3ක් තියෙනවා. මම මුලින් points 3 දෙන්න කලින් content එක දාන්න ඉන්නවා. එතකොට මේ topic එක යටතේ detail එකක් තියෙනවා. ඒක මම enter කරනවා. දැන් මට තේරෙනවා මම use කරපු smart art එක audience එකට හරියට preview කරන්නත් ඕනේ. next point එක දැම්මොත් මේක ටිකක් unreadable වෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඊළඟ point එක මම දාලා ඊළඟ point එක මම දාන්න ගියාම මේක දෙවෙනි point එක. එතකොට ඒක යටතේ තව content එකක් තියෙනවා. සාමාන්‍යයෙන් type කරන area එකට වඩා ඕගොල්ලෝ මෙතන පොඩි arrow head එක select කරලා text කියන area එකේ copy paste කරන එක තමයි හොඳ. දැන් මම මෙතන close කරොත් මට ටිකක් අපහැදිලි ස්වභාවයක් තියෙනවා. දැන් මම මෙතන 3 mistakes you should avoid කියලා දැන් මට 3යි දාලා තියෙන්නේ. අපි තව එකක් දාලා බලමු තුන්වෙනි එකත්. මෙතන මම අලුත් point එකක් ගත්තා. මම මෙතන දෙවෙනි point එකේ නැත්නම් මම අරගත්ත මෙතන content එකේ ඉඳන් enter කරොත් content එකේ ඉඳන් enter කරාම ඒ align එකේමයි එන්නේ. ඒ කියන්නේ content එක type කරපු align එකේමයි. මම ආයෙ enter කරොත් ඒ align එකේමයි එන්නේ. එතකොට මම backspace කියන ක්‍රියේ press කරා align එක මාරු කරගන්න පුළුවන්. එතකොට මම මෙතන ඊළඟ point එක දැම්මොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මං content එක manage කරගත්තා. මගේ තිබ්බේ topic එක 3 mistakes you should avoid. එතකොට 3 points තියෙනවා. මං 3 points දාගත්තා. 3 points ටික මං දැන් කොහොම හරි මගේ එක slide එකකට දාගත්තා. හැබැයි මේක ටිකක් සංකීර්ණයි වගේ මට පේනවා. මොකද ඒ ඔක්කොම ටෙක්ස්ට් ටික එක ගොඩේ වගේ. හැබැයි අපි කලින් ස්ලයිඩ් වලට ගියාම ඒවයි එහෙම සංකීර්ණ නැතනම් unreadable ගතියක් තිබ්බේ නැහැ. ඒක හොඳ readable වෙනවා. මම මේ ස්ලයිඩ් එකට ආවත් ඒක හොඳට පැහැදිලි. හැබැයි මම මේ ස්ලයිඩ් එකට ගියාම ඒක ටිකක් සංකීර්ණයි. මොකද ටෙක්ස්ට් ගොඩාක් තියෙනවා. readable නැත්නම් අපිට read කරන්න ටිකක් අමාරුයි. audience එකට ටෙක්ස්ට් ටික ගොඩාක් පොඩියට පේන්නේ කලින් ස්ලයිඩ් වලට වඩා. එතකොට read කරන්නත් අමාරුයි නැත්නම් කම්මැලි එපා වෙනවා වගේ ගතියක් තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් දැන් මම මේ use කරපු smart art එක slides 3කට use කරන්න. ඒ කියන්නේ පළවෙනි point එක එක slide එකක, දෙවෙනි point එක එක slide එකක, තුන්වෙනි point එක එක slide එකක. අපි මේකම ඒ විදිහට adjust කරගමු. මට මේක duplicate එකක් අරගෙන edit කරගන්න පුළුවන්. duplicate එකක් ගන්නේ මම මේ ඉන්න slide එකේ right click කරලා duplicate slide කියලා select කරනවා. duplicate slide කියලා select කරාම ඔයාට ඊළඟ slide එකටත් එන්නේ මේ ඔයා duplicate කරන්න ඕන slide එකේම copy එකක්. මම මෙතන පළවෙනි slide එකට ගියොත්
පළවෙනි ස්ලයිඩ් එක මම එහෙමම තියනවා. මට ඕනේ දෙවෙනි ස්ලයිඩ් එකේ දෙවෙනි පොයින්ට් එක විතරක් පෙන්වන්න. තුන්වෙනි ස්ලයිඩ් එකේ තුන්වෙනි පොයින්ට් එක පෙන්වන්න. පළවෙනි ස්ලයිඩ් එකේ පළවෙනි පොයින්ට් එක පෙන්වන්න. එහෙනම් මම දැනට තුන්වෙනි ස්ලයිඩ් එක තියා ගන්නවා. නැත්නම් මට තව ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන්. ඩුප්ලිකේට් කරනවා. දැන් ස්ලයිඩ්ස් තුනක් තියෙනවා. එකම කන්ටෙන්ට් එක තියෙනවා. මම කන්ටෙන්ට් එක හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම ස්ලයිඩ් නැත්නම් මේ ස්ලයිඩ් එක හැදුවා. මට දැන් මේක unreadable වගේ ගතියක් තියෙනවා. ඒ හින්දා මම දැන් මේ ඔක්කොම ඩිලීට් කරලා ආයි හදන්න නැතුව මම පොඩි ටිප් එකක් තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ මේක ඩුප්ලිකේට් කරලා මම මට ඕන විදිහට එඩිට් කර ගන්නවා. එහෙම නැත්නම් ඕගලන්ට ආයි කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා වෙන වෙනම කන්ටෙන්ට් එක දාන්න වෙනවා. මගේ අතින් මේ වැරැද්දක් වුණා. ඒක මම දැන් මේ විදිහටම තියාගෙන හදා ගන්නවා. එතකොට මම ඩුප්ලිකේට් කරගත්ත ස්ලයිඩ් දෙකක් තියෙනවා. මම පළවෙනි ස්ලයිඩ් එකට ගියොත් මට දැන් ඕනේ පළවෙනි පොයින්ට් එක විතරයි. එහෙනම් මම අනිත් පොයින්ට්ස් ටික ඩිලීට් කරනවා. පොයින්ට් එකෙන් පොයින්ට් එක ඩිලීට් කරන්න සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඔගොල්ලෝ ඩිලීට් කරනකොට බලන්න ඔයගලන්ට අදාළ දේ තියෙනවද නැත්නම් වැරදි වෙලා ඩිලීට් කරයි. එතකොට මට ඕන පළවෙනි පොයින්ට් එක තියෙනවා. මේක මගේ පළවෙනි පොයින්ට් එක. එතකොට මට මෙතනට ෆස්ට් කියලා ඕනනම් ටයිප් කරන්න පුළුවන්. මම මෙතනින් සිලෙක්ට් කරාට මෙතන ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ. ඔව් ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ හෝම් ටැබ් එකේ. එතකොට මට ෆස්ට් කියලා ටයිප් කරන්න තමයි වෙන්නේ. මොකද මේක මං උඩින් දාලා තියෙන්නේ 3 mistakes you should avoid කියලා. එතකොට ෆස්ට් one කියලා මම ටයිප් කරන්න පුළුවන්. මේක PowerPoint presentation එකේ හින්දා ඒක table of content අපි හදන්නේ නැහැ. ඒ හින්දා අතින් ටයිප් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මට මේකේ size එක ටිකක් අඩු කරගන්න ඕන නම් අඩු කරගන්න පුළුවන්. එතකොට text එකෙත් size එක ගොඩාක් ලොකු වැඩි. මට ඕන විදිහට මම මේක ෆෝමැට් කරගන්නවා. ඇඩ්ජස්ට් කරගන්නවා. දැන් මම පළවෙනි ස්ලයිඩ් එක නැත්තම් මේ අදාළ ටොපික් එකට අදාළව පළවෙනි ස්ලයිඩ් එක හැදුවා. එතකොට පළවෙනි පොයින්ට් එක විතරයි මම ඒක තියාගත්තේ. ඔයාට ඕන නම් මේ ඔබ්ජෙක්ට් එකේ width එක height එක වෙනස් කරගන්න පුළුවන්. width එක මම height එක වෙනස් කරා. width එක වෙනස් කරගන්න ඕනේ නැහැ. මෙතන ස්ලයිඩ් එකේ ඒ විදිහටම පිරිච්ච ගතියකින් තියෙනවා. එහෙනම් මම width එක වෙනස් කරගන්නේ නැහැ. ඊළඟට මම දෙවෙනි ස්ලයිඩ් එකට ගියාම එතන මම ඩුප්ලිකේට් කරගත්ත මට ඕන නැති පොයින්ට්ස් මම ඩිලීට් කරනවා. මට ඕන නැති දැන් ලාස්ට් පොයින්ට් එකයි මම මේකේ සෙකන්ඩ් පොයින්ට් එක තමයි තියන්න යන්නේ. එතකොට මම ලාස්ට් පොයින්ට් එක ඩිලීට් කරනවා. හැබැයි මට මිඩල් පොයින්ට් එක ඕනේ. මොකද ඒක මගේ සෙකන්ඩ් පොයින්ට් එක වෙනවා. මම ෆස්ට් පොයින්ට් එක ඩිලීට් කරනවා. මේ විදිහට මට ෆස්ට් පොයින්ට් එක ඩිලීට් කරලා මිඩල් පොයින්ට් එක නම්බර් 2 විදිහට ගන්න පුළුවන්. දැන් මං කලින් මම යූස් කරපු ෆොන්ට් සයිසස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේක එකම ස්ලයිඩ් එකේ පොයින්ට්ස් තුනක්. ඔයාගේ ටොපික් එක උඩ ටොපික් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ ෆස්ට් මිස්ටේක් එක සෙකන්ඩ් මිස්ටේක් එක තර්ඩ් මිස්ටේක් එක කියලා තමයි ඔයා ස්ලයිඩ් ෂෝ එකේ පෙන්වන්න ඕනේ. එතකොට මෙතන ඔයා යූස් කරපු ෆොන්ට් සයිස් එක ස්ටයිල් එක එකම වෙන්න ඕනේ. එතකොට මෙතන 36 මම යූස් කරලා තිනවා කන්ටෙන්ට් එකට 28. එතකොට මේකටත් මට 36 යූස් කරන්න වෙනවා. කන්ටෙන්ට් එක 28 දාන්න ඕනේ. එතකොට මම justify යූස් කරලා තිනවා line justify. එතකොට මම heading එකේ height එක අඩු කරා. ඒක මම අඩු කරගත්තා. දැන් මම ෆස්ට් පොයින්ට් එකක් කරා, සෙකන්ඩ් පොයින්ට් එකක් කරා, තර්ඩ් පොයින්ට් එකේ ෆස්ට් 2 පොයින්ට්ස් අයින් කරලා මම ඇඩ්ජස්ට් කරගන්න ඕනේ තර්ඩ් පොයින්ට් එක විතරක්. එතකොට මම ෆස්ට් පොයින්ට් එක ඒකේ කන්ටෙන්ට් එක අයින් කරගන්නවා. මම මැනේජ් කරගන්නවා තර්ඩ් පොයින්ට් එක. ඒකට මම නම්බර් 3 දානවා.
මේ විදිහට මම ඇඩ්ජස්ට් කරගන්නවා. එතකොට මට මෙතන ටොපික් එකට 36 දෙන්න ඕනේ. කන්ටෙන්ට් එකට 28 ජස්ටිෆයි කරනවා. මොකද මම කලින් ස්ලයිඩ් වල ඒ කරපු ෆොමැටිං කරන්න ඕනේ අනිවාර්යෙන් කන්සිස්ටන්සි එකට. නැත්නම් ඔයාගේ ස්ලයිඩ් ෂෝ එක ප්‍රසන්ට් කරනකොට කාට හරි බලාගෙන ඉන්නකොට ඇහැ ඉවතට නොයන්න ඕනේ. ඒකයි කන්සිස්ටන්සි. නැත්නම් ගලා යාමක් තියෙන්න ඕනේ කියන්නේ. මෙතනත් මම height එක adjust කරනවා. දැන් මම මෙතන ඉඳන් බලාගෙන ආවොත් categories of digital marketing categories පේනවා. ඊළඟ ස්ලයිඩ් එකට ගියාම 3 mistakes you should avoid. first mistake එක පෙන්නනවා මේ ස්ලයිඩ් එකේ. second mistake එක පෙන්නනවා. third mistake එක පෙන්නනවා ඊළඟ ස්ලයිඩ් එකේ. අපි දැන් කලින් තිබ්බ මිස්ටේක්ස් තුනම නැත්තම් ඒ පොයින්ට්ස් තුනම ඒ වගේ මේකේ පැහැදිලි කිරීම එක ස්ලයිඩ් එකක තියෙනවට වඩා අපි ස්ලයිඩ්ස් තුනක් අරගෙන කන්ටෙන්ට් එක මැනේජ් කරගත්තයින් ඔඩියන්ස් එකට ඒක බලන්න පහසුයි. දැන් අපි කලින් නැත්නම් මම කලින් කරා ඕගලන්ට කන්ටෙන්ට් ඒ තුනම දාලා පෙන්නුවා. එතකොට ඒක අපැහැදිලි ගතියක් ආවා. ඒ හින්දා අපි ඒක ඩිලීට් කරගත්තේ නැතුව කරා. හරි ඒ කන්ටෙන්ට් එක අපි ඒ විදිහට මැනේජ් කරගත්තේ අපිට තිබ්බ ලොකු කන්ටෙන්ට් එකක් අපි ස්ලයිඩ්ස් 3කට දැම්ම. ඒ කියන්නේ ලොකු කියන්නේ අපි ඒක පොයින්ට් වයිස් දෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා පැහැදිලි අපි මේ වගේ ස්මාර්ට් ආර්ට් එකක් යූස් කරලා අපි මුලින්ම try කරා ස්මාර්ට් ආර්ට් එකක් යූස් කරලා ඒ පොයින්ට්ස් තුනම එකම ස්ලයිඩ් එකෙන් දෙන්න පුළුවන්ද කියලා. ඒක ටිකක් අපැහැදිලි වුණ හින්දා අපි ඒ ස්මාර්ට් ආර්ට් එක යූස් කරලා පොයින්ට්ස් තුන වෙන වෙනම ස්ලයිඩ්ස් තුනකට දුන්නා. එතකොට අපිට ඔඩියන්ස් එකට ප්‍රසන්ට් කරනකොට ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක අපි පළවෙනි පොයින්ට් එක කියනකොට පළවෙනි ස්ලයිඩ් එක ඔන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මූව් වෙන්න පුළුවන් next ස්ලයිඩ් එකට. මේක කන්ටෙන්ට් එකේ ඒ ටික තමයි තියෙන්නේ. මම දැම්මේ නැහැ challenges facing to digital marketing. මම ඒ කොටසත් ගත්තොත් මට දැන් මගේ තියෙන කන්ටෙන්ට් එක මම මේ විදිහටම තමයි ගත්තේ. මට ආවනම් අන්තිමටම දාන්න පුළුවන් challenges facing to digital marketing කියන එක. ඒක දීලා තියෙන practical sheet එකේ නම් තියෙන්නේ mistakes වලට කලින්. මම අලුත් slide එකක් ගන්නවා අන්තිමට title and content කියලා. new slide එකෙන් title and content slide එක ගන්නවා. මම copy paste කරගන්නවා content එක. මගේ topic එක මම titles text box එකේ දානවා bold italic. එතකොට 54 වගේ තමයි කලින් අපේ heading එකේ size එක බලා ගන්න පුළුවන්. එතකොට දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් දැන් මේට වඩා දැන් මේ මං අන්තිමට දාපු topic එකත් හරියටම ඒක fix වුණා ඒ දීලා තියෙන text area එකට. හැබැයි දැන් අපි ටිකක් දිග heading එකක් තිබ්බොත් මේ මං කලින් use කරපු 54 කියන font size එක දාන්න බෑ. ඔව් එහෙම වෙන්න ඕන. ඒක තමයි ඇත්තේ. එතකොට දැන් එහෙම දිග ටයිටල් එකක් වගේ තිබ්බොත් ඊට වඩා අඩු ෆොන්ට් සයිස් එකක් දාන්න. හැබැයි ඔයා 54 කියන එක කලින් තිබ්බ හින්දා ඒක තියාගන්න. ඔයාගේ එතන දැන් ඔයා දාන ස්ලයිඩ් එකට දාන ස්ලයිඩ් එකේ ඒ ටයිටල් එක වැඩි වෙන්න ඒ කියන්නේ ටෙක්ස්ට් ටික වැඩි වෙන්න, කැරක්ටර්ස් වැඩි වෙන්න එතන 2 lines යනවා. එතකොට ඔයාට සිලෙක්ට් කරලා බලන්න 54 දෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ කලින් දීලා තියෙන ස්ටයිල් එකම දෙන්න පුළුවන්. නැත්නම් අඩු ස්ටයිල් එකක් දෙන්න. අර පැහැදිලිව පේන්නේ වාගේ දීලා තියෙන ස්ටයිල් එක ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට මූව් වෙනකොට ඔයා එකම ස්ටයිල් එක දීලා තියෙනවා නම් ඔයාට 54 දැන් මම කලින් යූස් කරපු 54 කියන ලොකු සයිස් එක දෙන්න පුළුවන්. ඔයාගේ ලොකු ඒ කියන්නේ ඔයාගේ තියෙන heading එක ටිකක් ලොකුයි නම් ඒක 2 line යනවා. 2 sentences වගේ කැඩෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඔයා
දීලා තියෙන ෆොමැටින් ටික ආයි ඒ විදිහටම දෙන්න පුළුවන්. ඒ ටොපික් එක දිග වුණාට. එහෙම හින්දා ඔයා එහෙම 2 ලයින් යන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ටොපික් එක ලයින්ස් දෙකකට ගියාට ඔයාට ෆොමැටින් එක ඒ විදිහටම කරගන්න පුළුවන්. දැන් මෙතනත් මට කන්ටෙන්ට් එක මැනේජ් කරගන්න පුළුවන් බුලට් පොයින්ට්ස් දාලා. අනිත් එක දැන් මම මෙතන මට ඕන විදිහට වෙන බුලට් පොයින්ට් එකක් දාලා කන්ටෙන්ට් එක මම 28 දානවා. ඕගොල්ලෝ දැන් මෙතන ඔයගොල්ලෝ වෙනස් කරනකොට සේව් කරන්න හැමතිස්සෙම control S කියන ෂෝට් කට් එකෙන් හරි නැත්නම් මෙතන save icon එකෙන් හරි නැත්නම් file save කියන option එකෙන් හරි. දැන් මම මෙතන points නැත්නම් bullet points දාගත්තේ එක ස්ටයිල් එකක්. හැබැයි මට මතකයි මං උඩ ස්ලයිඩ් වල bullet point එක දාගත්තේ square. ඇත්තටම හොඳයි එකම bullet point type එකක් use කරනවා නම්. ඒකත් අර ස්ලයිඩ්ස් වල තියෙන ගලා යාම කියන ඒ quality එකට බලපානවා. ඒ හින්දා එකම color theme එකක්, එකම variations, එකම style එකක්, එකම font එකක්, එකම formatting එකක් use කරන්න හැමතිස්සෙම ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒ විදිහට මේ text format කරගන්න මේ PowerPoint presentation එකේ content එක manage කරගන්න මේ විදිහට. දැන් මම save කරලා බැලුවොත් මම images නම් දැම්මේ නැහැ. images ඔයගලන්ට දාගන්න පුළුවන්. දැන් මට මෙතන පේනවා මම මේ online image එකකුත් දාගත්ත එක එච්චර ගැලපෙන්නේ නැහැ කියලා මේ පළවෙනි slide එකට. එතකොට මම ඔයගලන්ට පෙන්නුවා online image එකක් දාගන්න විදිය. මම මේක delete කරනවා. delete කරලා save කරනවා. ඔයගලන්ට හිතෙනවා නම් මේ පළවෙනි slide එකට image එකක් දාන්න ඔයගලන්ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ස්ලයිඩ් එකක නම් ටිකක් හිස් බවක් තියෙනවා. දෙවෙනි ස්ලයිඩ් එකේ මම ඉන්නේ මේ වගේ ස්ලයිඩ් එකක නම් ටිකක් හිස් බවක් තියෙනවා. එතකොට මේ කොනකින් right hand side වගේ පොඩි image එකක් දාන්න පුළුවන් digital marketing සම්බන්ධව. එතකොට ඔයා තුන්වෙනි ස්ලයිඩ් එකට ගියාම ඒකේ ඇත්තටම පේනවා image එකක් දාන්න තරම් ඉඩක් නැහැ. එතකොට හතරවෙනි ස්ලයිඩ් එකේ categories of digital marketing ඒකට image එකක් දැම්මොත් අපි මේ display කරලා තියෙන details ටික බලනවට වඩා audience එක image එක දිහා බලන් ඉන්නවා. ඒ හින්දා අපිට ඕනේ මේකේ categories of digital marketing category ටික මොනවාද කියන එක පෙන්වන්න. අපිට ඕනේ මේ digital marketing category කියන ටික පෙන්වන්න ඕනේ හින්දා මේ slide එකේ අපි image එකක් use කරන්න නරකයි. හැබැයි categories of digital marketing කියන්නේ මෙතන heading එකක්. ඊට යටින් මෙතන මොනවා හරි topics නැත්තම් main content එකක් මොනවා හරි තියෙනවනම් ඔයගලන්ට text box එකක් දාලා ඒ content එක දාන්න පුළුවන්. image එකක් use කරන්න එපා. මොකද audience එකට අපි focus කරන්නේ category ටික මොනවාද කියන එක මේ smart art වලින් smart objects වලින් ඒ හින්දා image එකක් use කරොත් audience එක image එක දිහා තමයි බලන් ඉන්නේ. එහෙම කරන්න එපා. ඊළඟට යන්නේ 3 mistakes you should avoid කියන topic එක. එතකොට ඒකෙත් අපි smart art එක slides 3කට කඩලා පෙන්눔 කරනවා. ඒකත් audience එකට පැහැදිලි. ඊට අමතරව ඊළඟ එකේ මම use කරේ වෙනස් bullet points ටිකක්. ඒ හින්දා මට ඒක එක විදිහටම පෙන්වන්න අපි කලින් use කරපු bullet points මේ යොදා ගන්න එක තමයි හොඳම දේ. එතකොට මගේ මේ හදපු slide එකේ පැහැදිලි ඒ ගලා යාමක් තියෙනවා. theme එක සමානයි. මං green color කියන theme එකක් ගත්තේ. එතකොට ඒ වගේ වෙනස්කම් කරලා ඔයගලන්ට content එක manage කරගන්න පුළුවන්. පැහැදිලිව audience එකට ඒ content එක දෙන්න පුළුවන්. ඕගලන්ට දැන් මෙතන ස්ලයිඩ් එකේ මම පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ. මම දීලා තියෙන්නේ ඩිසයින් එක green color theme එක. එතකොට ඩිසයින් ටැබ් එකේ right hand side එකේ corner එකේ තියෙනවා format background කියලා. මම format background කියන එක select කරොත් එතන format background area එකක් open වෙනවා.
එතන මට කලර් එකක් දෙන්න පුළුවන්. දැනට මම දීලා තියෙන්නේ white color. මම දීලා තියෙන්නේ කියන්නේ ඒක default ඇවිල්ලා තියෙන්නේ. ඒක මම select කරාන් පස්සේ theme එකේ සුදු පාටම තමයි background එක ආවේ. මට theme එකේ color එක වෙනස් කරගන්න පුළුවන්. background එක මට වෙනස් පාටක් දාන්න. මම මෙතන orange color දැම්මා. නිකමට දැන් ඔයගලන්ට තේරෙනවා මේක අපහැදිලි. මේක ගැලපෙන්නේ නැහැ. සුදු පාට තිබ්බනම් ඊට වඩා හොඳයි කියලා. ඇත්තටම එහෙම හිතෙන්න ඕනේ. මොකද ඔඩියන්ස් එක වුණත් එහෙම තමයි හිතන්නේ. ඔයා මේ වගේ ස්ලයිඩ් ෂෝ එකක් හැදුවොත්. මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරොත්. ඒ හින්දා ඔයාට කලර් එකක් යූස් කරන්න ඕන නම් මැච් වෙන කලර් එකක් යූස් කරන්න ඕනේ. හරියට මේ වගේ. මම දැන් යූස් කරේ green color theme එකටම ගැලපෙන background color එකක්. ඒක dark එකක් නෙමෙයි. ටිකක් light color එකක්. ඔයගලන්ට dark green එකක් යූස් කරොත් ඒක ටිකක් පැහැදිලි. හැබැයි next slide එක බලනකොට ටිකක් වෙනසක් දැනෙනවා. ඒ හින්දා audience එකට හැමතිස්සෙම topic එකත් එක්ක ඊළඟ slide එකට move වෙනකොට ඇහැට වෙනසක් නැතුව move වෙන්න ඕනේ. ඇහැට වෙනසක් ඇති කරන්න ඕනේ, attraction එකක් ඇති කරන්න ඕනේ. ඔයාගේ තියෙන text, images, objects වලින්. නැතුව colors මේ dark colors use කරලා නෙමෙයි. එතකොට මම හදපු එකේ මම format background එක වෙනස් කරා. background එකේ මම color එකක් දුන්නා. ඒක first slide එකට use කරාම ඇති කියලා මට හිතෙනවා. මොකද මම මේකට දුන්නොත් මේවටත් colors දුන්නොත් ටිකක් ගැලපෙනවා. හැබැයි ඔයා දෙනවා නම් මම මෙතන theme color එක පළවෙනි slide එකට දුන්නා. මම දෙවෙනි slide එකටත් දීලා තුන්වෙනි slide එකේ white තිබ්බොත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔයා දෙවෙනි slide එකේ use කරපු මේ format background color එක මේ background color එක හැමතැනම use කරන්න ඕනේ. එහෙම වුණොත් consistency එකක් තියෙනවා. දැන් මම මෙතන ඉඳන් theme එකේ දෙවෙනි slide එකට යනකොට ඒක ටිකක් ඇහැට හුරුයි. ඇහැ ඉවතට යෑමක් නැහැ. මෙතන format background එක. background color එක දැම්මා. දෙවෙනි slide එකෙත් ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි slide එකෙත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හතරවෙනි slide එකේ ටිකක් සුදු පාට වැඩි දැන්. එහෙම වෙන්න බෑ. audience එක බලනකොට ඇහැ වෙනස් වෙන්න බෑ. ඇහැ attractive වෙන්න ඕනේ. ඇහැට attractive වෙන්න ඕනේ. ඔයා use කරන text, formatting, images. හැබැයි ඇහැ ඉවතට ගැනීමක් නැත්නම් ඇහැට අමාරු ගතියක් වෙන්න බෑ. නැත්නම් එයාට ඒ කියන්නේ audience එකට ඔයාගේ slide එකේ presentation එකේ එක slide එකකින් තව slide එකට move වෙනකොට හිතන්න අවස්ථාවක් දෙන්න බෑ. slide එකට focus කරලා තියාගන්න ඕනේ. එහෙනම් ඔයා මෙතන background color එකක් දැම්මම නම් ඒ background color එක හැම එකේම use කරන්න ඕනේ. හැබැයි ඒක සමානව එකම color එක use කරන්න ඕනේ හැම slide එකටම. හැබැයි ඒක ගැලපෙන්නත් ඕනේ. දැන් මෙතන මම කොළ පාට කියන theme එකෙන් කොළ පාට background එකක් ගත්තා. ඒක තව ටිකක් light color එකක් වෙනවා නම් ඊටත් හොඳයි. හැබැයි මේක පැහැදිලි ගතියක් තියෙනවා. එහෙනම් මම මේ color එක හැම එකටම use කරන්න ඕනේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මම color එක ගත්තා. මම second slide එකට යනවා. ප්‍රශ්නයක් නැහැ. third, fourth ඒකෙත් මට focus වෙන්නේ categories ටික smart art වලින් දාපු. එතකොට මම ඊළඟ slide වලට යනවා. මම slide show එක නැත්නම් presentation එක එකින් එක move කරනකොට slide එකෙන් මගේ ඇහැට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම අන්තිම එකට සුදු පාට දාලා තියෙන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවා. එහෙනම් මම ඒකට කලින් color එකම දාන්න ඕනේ. slide එකක සාමාන්‍යයෙන් title slide එකක් තියෙනවා වගේම අවසානයේට නැත්නම් අන්තිමට thank you slide එකකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා audience එකට present කරනකොට ඔයා presentation එක කියලා thank you කියනවා වගේම ඔයා audience එකට thank you කියනවා orally. හැබැයි ඔයාගේ slide එකේ
thank you කියන word එක තියෙනවා නම් එක slide එකක ඒක තමයි හොඳම දේ. එතකොට ඕගලන්ට තව slide එකක් දාගන්න පුළුවන්. දැන් මම වෙන තැනක select කරලා තියලා අලුත් slide එකක් ගන්නවා. මට දැන් thank you කියන word එක විතරයි ඕනේ. එතකොට මට title only කියන එක ගන්න පුළුවන්. එතකොට මම මෙතන thank you කියලා select කරගන්නවා. මේ type කරගන්නවා. මට format කරගන්න පුළුවන්. මට වෙනස් කරගන්න පුළුවන්. මට ඕන නම් මේ ඒ තියෙන text box එක එහාට මෙහාට move කරලා වෙන තැනකට දාගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට මම මේ slide thank you slide එක වැරදි තැනක තමයි දැන් insert කරගත්තේ. මම ඒක edit කරලත් ඉවරයි. මම save කරනවා. මට මේක move කරගන්න පුළුවන්. select කරලා drag කරගෙන යන්න පුළුවන්. ඔයාට ඕන තැනට ඒක move කරගන්න පුළුවන්. එතකොට මේකෙත් ඔයාට background color එක වෙනස් කරගන්න පුළුවන්. දැන් මගේ presentation එක බැලුවම කාටවත් වෙනසක් පේන්නේ නැහැ. මම theme එකක් මම designs දෙකක් ගත්තා, themes දෙකක් ගත්තා. color theme එකයි ගත්තේ. color theme එකක් ගත්තා. green color කියන theme එක. හැබැයි මම designs දෙකක් use කරා. first slide එකට තියෙන එක theme එකක්, එක design එකක්. second slide එකට වෙන theme එකක්, වෙන design එකක්. color theme එක එකයි. කියන්නේ theme එකක් කියන්නේ මෙතන වෙන slide එකේ style එක. මෙතනත් slide එකේ style එක. මෙතන slide එකේ style එකේ තියෙන යට green color border එකක්. bottom border එකක් තියෙනවා. එතකොට අනිත් slides වලට එනකොට ඒ theme එකේ විදිහමයි මේකේ අපි එතන layout එකේ හැටියට තමයි ඒ theme එක වෙනස් වුනේ. ඒක අපි වෙනස් කරපු එකක් නෙමෙයි. ඒක default ආපු theme එක. ඊළඟට අපි අනිත් slide වලට move වෙනකොට එතකොට වෙනස් ගතියක් නැහැ. ඒ slide එක එකම විදිහට move වෙනවා. අපි slide එක නැත්නම් presentation එක හදාගෙන ඉවරයි. අපි audience එකට preview කරනකොට දැන් මම mouse එකෙන් තමයි එකිනෙක යන්නේ. කිසිම animation එකක් නැත්නම් transition එකක් මේකට තාම දාලා නැහැ. හැබැයි මම ඕගලන්ට tips 10ක් පෙන්නුවා. මුලින්ම පටන් ගන්නකොට animation, simple transitions දාන්න ඕනේ. නොදා ඉන්න නරකයි. මොකද audience එක attractive වෙනවා ඒවට. එහෙනම් transitions කියන tab එකට ගියොත් අපිට transitions මොනවාද කියන එක බලා ගන්න පුළුවන්. මම මේ digital marketing කියන slide එකේ ඉඳගෙන transition එකක් click කරොත් ඔයාට ඒක click කරලා add කරගන්න පුළුවන්. මම දානවා fade කියන එක. fade කියන එක දාලා මම මෙතන fade කියන එක දැම්මා. මෙතන තියෙනවා slide show. ඕගොල්ලන්ගේ presentation එක නැත්තම් PowerPoint application එකේ bottom line එකේ තියෙනවා icons zoom in zoom out කරන්න percentage එකත් එක්ක පෙන්වන තැනම percentage එකට කලින් වම් අත පැත්තේ application එකේ තියෙන දකුණු අත පැත්තේ percentage එක පෙන්වන තැන වම් පැත්තට වෙන්න තමයි minus mark එක තියෙන තැන slide show කියලා icon එකක් තියෙනවා. ඒ slide show කියන icon එක ඔයා select කරොත් එතන fade in option එකක් නැත්නම් fade transition එකක් වෙන්නේ. ඔයා මෙතන slide show කියන option එකේ තමයි ඉන්නේ. ඔයා presentation එක කරනවා. එතකොට ඔයා present කරනකොට මේක full cover එකේ දාගන්න පුළුවන්. එතකොට එක slide එකකින් තව slide එකකට මාරු වෙනවා නම් arrow keys use කරන්න පුළුවන්. නැත්නම් mouse එක use කරන්න පුළුවන්. down arrow එක use කරොත් down arrow එකෙන් page එකෙන් page එක යන්න පුළුවන්. නැත්නම් slide එකෙන් slide එක නැත්නම් up arrow එකෙන් කලින් slides වලට යන්න පුළුවන්. නැත්නම් left right arrows වලිනුත් use කරන්න පුළුවන්. ඔයගලන්ට arrow keys use කරන්න පුළුවන්. keyboard එකෙන් නම් ඔයා slides move කරන්නේ නැත්නම් mouse එකෙන් නම් mouse එක scroll down scroll up කරන්න පුළුවන්. ඔයගලන්ගේ presentation එක. මේ show එක end කරන්න නැත්නම් මේ preview එකෙන් අයින් වෙන්න නම් escape කියන
කීබෝඩ් එකෙන් escape කියන බටන් එක press කරන්න පුළුවන්. නැත්නම් right click කරලා end show කියන එක දෙන්න පුළුවන්. ඔයගලන්ට හරියට transition එක බලා ගන්න බැරි වුණා. මම පළවෙනි එකට fade දානවා. දෙවෙනි එකට push කියන එක දානවා. මම මේක select කරාම මම අදාළව මම එක slide එකක් select කරලා තියෙන්නේ. එතකොට push කියන එක select කරොත් ඕගලන්ට පේනවා මම දෙවෙනි ස්ලයිඩ් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. මම push කියන එක සිලෙක්ට් කරොත් මෙතන මේ number 2 කියන ස්ලයිඩ් එක යටින් star එකක් එනවා. මම දැන් කලින් fade කියන එක සිලෙක්ට් කරාම number 1 කියන ස්ලයිඩ් එක යටින් star එකක් ආවා. star එකක් තියෙනවා කියන්නේ already animation එකක් add කරලා. මම මෙතන දෙවෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ push කියන එක සිලෙක්ට් කරොත් මෙතන star එකක් එනවා. මම selected ස්ලයිඩ් එකට විතරයි push කියන එක දැම්මේ. ඒක right click කරලා කරන්න දෙයක් නැහැ. එතන තියෙන වෙන ඔප්ෂන් එක ඔයා සිලෙක්ට් කරන ස්ලයිඩ් එකට තමයි මේ transition ඔප්ෂන් එක දාගන්න පුළුවන්. දැන් මම ඩිස්ප්ලේ කරොත් ආයි ස්ලයිඩ් ෂෝ ප්‍රිවිව් එක මට ෆස්ට් ස්ලයිඩ් එකට යන්න ඕනේ. ප්‍රීවියස් කියන එකට යමු. මේක මගේ පළවෙනි ස්ලයිඩ් එක. මම මේ ෂෝ එක එන්ඩ් කරනවා. මම පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳලා ස්ලයිඩ් ෂෝ එක ප්‍රිවිව් කරනවා. ඒකේ ෆේඩින් ඔප්ෂන් එකක් තියෙනවා. ට්‍රාන්සිෂන් එක. එතන ෆේඩ් වෙනවා. ඒක ටිකක් පැහැදිලිව පේන්නේ නැහැ. ඕගොල්ලොන් කරලා බැලුවොත් තේරෙයි. දෙවෙනි ස්ලයිඩ් එකට යනකොට push transition එක තමයි තියෙන්නේ. දෙවෙනි ස්ලයිඩ් එකට ඒක තමයි push transition එක. මම ඕගොල්ලන්ට move කරලා පෙන්නනවා. ඒ මම දාපු transition එක තමයි වැඩ කරන්නේ. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ තව එක transitions තියෙනවා. මම transitions දෙක තුනක් දාලා පෙන්නන්නම්. මගේ ස්ලයිඩ්ස් 5කට විතර මම ස්ලයිඩ් transitions දානවා. ඒ කියන්නේ ඔයගලන්ට අදාළ ස්ලයිඩ් එක සිලෙක්ට් කරනවා, transition එකක් සිලෙක්ට් කරනවා. දැන් මම සේව් කරනවා. මම මෙතන ස්ලයිඩ් ෂෝ එකට ගියොත් අපි යමු ෆස්ට් ස්ලයිඩ් එකට. ස්ලයිඩ් ෂෝ එකට යනවා. නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙතන ස්ලයිඩ් ෂෝ කියන එක ක්ලික් කරන්නේ නැතුව මෙතන ස්ලයිඩ් ෂෝ කියලා බටන් එකක් තියෙනවා. transition animation ඊළඟට ස්ලයිඩ් ෂෝ කියලා ටැබ් එකක් තියෙනවා. එතනින් from the beginning කියලා දුන්නාම පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳන් තමයි ඕපන් වෙන්නේ. ස්ලයිඩ් ෂෝ එක ප්‍රිවිව් කරන්න පුළුවන්. ස්ලයිඩ් ෂෝ කියන ටැබ් එකේ from beginning කියලා තියෙනවා. from current slide කියලා තියෙනවා. from beginning කියන එක ක්ලික් කරොත් එතන ඔයාට පළවෙනි ස්ලයිඩ් එකේ ඉඳන්ම ස්ලයිඩ් ෂෝ එක ප්‍රිවිව් වෙනවා. from current slide ක්ලික් කරොත් ඔයා සිලෙක්ට් කරන් ඉන්න තුන්වෙනි ස්ලයිඩ් එක නම් තුන්වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් තමයි ප්‍රිවිව් වෙන්නේ. from beginning කියන ස්ලයිඩ් එක අපි ක්ලික් කරොත් දැන් බලා ගන්න පුළුවන් එතන fade transition එකක් තමයි මම දාලා තියෙන්නේ. ඊළඟට දෙවෙනියට මම වෙන transition එකක් use කරනවා. තුන්වෙනි ස්ලයිඩ් එකට යනකොට මම තව transition එකක් use කරලා හතරවෙනි ස්ලයිඩ් එකේදී මම තව transition එකක් use කරලා පස්වෙනි ස්ලයිඩ් එකේදී මම තව transition එකක් use කරලා මම හිතනවා ඕගොල්ලෝ ඒ ටික දකින්න ඇති කියලා. අපි නැවතත් බලමු. ස්ලයිඩ් ෂෝ එක ප්‍රිවිව් කරොත් පළවෙනි ස්ලයිඩ් එකෙන් දෙවෙනි ස්ලයිඩ් එකට යනකොට එක transition එකක්, තුන්වෙනි එකේදී තව transition එකක්, හතරවෙනි එකට යනකොට transition එක වෙනස්, පස්වෙනි එකේදී තවත් මේ විදිහට transitions දාගන්න පුළුවන්. හැබැයි මම ඕගලන්ට මුලින්ම PowerPoint presentation හදන්නත් කලින් කිව්වා simple transitions දාගන්න ඕනේ. audience එක attractive වෙන්නත් ඕනේ. attract වෙන්න ඕනේ ඔයාගේ presentation එකට. හැබැයි ඔයාගේ presentation එක readable වෙන්නත් ඕනේ. transitions ගොඩක් දැම්මම ඒක ටිකක් කරදරයි වගේ. audience එකට කරදරයක් වගේ. ඒ හින්දා හැමතිස්සෙම transitions use කරනකොට simple transition එකක්. ඒ කියන්නේ දැන් මෙතන
Office package එකේ PowerPoint වලට ඇත්තටම transitions ගොඩක් දීලා තියෙනවා. Transition types ගොඩක් දීලා තියෙනවා. Transitions types ගොඩක් දීලා තිබ්බ පමණින් අපි මේ හැම transition එකක්ම ඔයාගේ තියෙන presentation එකට use කරන්නේ නැහැ. ඒ හින්දා එක transition එකක් හැම slide එකටම use කරනවා නම් එක simple transition එකක් ඒක වඩාත් පැහැදිලි. එක එක styles වලින් තියෙනවා. ඒකේ simple එකක් use කරන එක තමයි හොඳ. එහෙනම් මේ දාලා තියෙන මට පුළුවන් whip කියන එක. මම ගන්නවා whip කියලා. නැත්නම් push කියන transition එක මට ඕනේ හැම slide එකටම දාගන්න. මම මුලින්ම පළවෙනි slide එක click කරගන්නේ. නැත්නම් ඕන slide එකක් select කරගන්න පුළුවන්. මම push කියන slide එක නැත්නම් push කියන transition එක select කරගත්තා. මට මේක හැම එකටම දාගන්න ඕනේ. මම slides 10ක් විතර දැන් හදලා තියෙනවා. 9ක් තියෙනවා. මම එකින් එකට ගිහිල්ලා push කියන එක select කරගන්නත් පුළුවන්. ඊට අමතරව shortcut එකක් වගේ තියෙනවා. මං දැන් පළවෙනි slide එකේ ඉන්නේ. push කියන එක select කරගන්න පුළුවන්. පළවෙනි slide එකේ හරි ඕනම slide එකක ඉඳගෙන ඔයාලට අදාළ transition එක select කරගෙන apply to all කියලා option එකක් තියෙනවා. apply to all කියන option එක දුන්නොත් ඔයාලට හැම slide එකටම ඒ අදාළ transition එක apply වෙනවා. මං transition එක ගත්තේ push කියන එක apply to all දුන්නා. එතකොට ඒ හැම ඒ එකම transition එක හැම slide එකටම අදාළව වැටුණා. ඒ transitions කියන එක මම ගියොත් slide show එකට එතකොට මම play කරොත් එකම transition එක තමයි තියෙන්නේ. එතකොට ඒක පැහැදිලි. දැන් මම ඒ කියන්නේ ඕගොල්ලෝ මේක explain කරනකොට audience එකට ටිකක් timing යනවා. එතකොට ඊළඟ transition එක ඔයාලට same transition එක වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ slide එක explain කරායින් පස්සේ ඔයාලට move වෙන්න පුළුවන් next slide එකට. ඒකේ transition එක සමානයි හැම slide එකකින් slide එකටම යනකොට. හැබැයි ඒක ඔයාගේ කාලයත් එක්ක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම මෙතන play කරනවා වගේ ඉක්මනට යන්නේ නැහැ ඔයා presentation එක කරනකොට. ඒ හින්දා simple transition එක use කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. එකම transition එක use කරන්න ඒක තමයි හොඳම දේ. දැන් මේ transitions කියන එක දැම්මේ අපි slides වලට. ඕගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට සමහර presentation වල තියෙනවා text එක animate වෙලා එනවා. එහෙම නැත්නම් මේ object එකක් animate වෙලා එනවා. නැත්නම් object එකක් මෙතන පේන්නේ නැහැ. ඒක preview වෙන්න ගන්නවා. opacity එක වැඩි වෙනවා. ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. ඒව ඇවිල්ලා animations. Transitions දාන්නේ අපි slide එකකින් slide එකකට move වෙනකොට animations දාන්නේ අපි object එකක් නැත්නම් text එකකට. දැන් මම slide එක select කරලා තියෙන first slide එක digital marketing කියන first title slide එක animation tab එක select කරලා තිනවා. හැබැයි මට එක animation එකක්වත් clickable නැහැ. click කරන්න බෑ. මොකද මම slide එකට නෙමෙයි දාන්නේ slide එකේ තියෙන objects නැත්නම් text වලට. එහෙනම් මම digital marketing කියන එක select කරොත් අන්න පෙන්නනවා මෙතන animations ටික මොනවාද කියන එක. මෙතනත් animations ගොඩාක් තියෙනවා. ඕගලන්ට හරියන simple animations use කරන්න හැමතිස්සෙම. මම දානවා zoom කියන animation එක. මම මෙතන animation එක ඕගලන්ට මෙතන transition එක animation එක animation එක මම දැම්මා zoom කියන එක. මට ඒක preview කරගන්න ඕනේ. එතකොට animation tab එකේ මෙතන කොනේ preview කියලා option එකක් තියෙනවා. කලින් මම transition එකේ ඔයගලන්ට පෙන්නුවේ slide show එකේ preview කරගන්න විදිහ slide show option එකටම ගිහිල්ලා හැබැයි දාපු transition එක ඔයගලන්ට preview කියන එකනොත් බලා ගන්න පුළුවන්. එහෙම බලා ගන්නත් පුළුවන්. මම කලින් slide show කියන එකෙන් පෙන්නුවේ සම්පූර්ණයෙන් අපි slide එකෙන් slide එකට move වෙන එක. මෙතන අපි එකක් select කරලා preview දුන්නම ඒ අදාළ එකට අපි දාපු transition එක පෙන්වනවා. ඒ වගේ තමයි මම animation එකක් දැම්මා. දැන් digital marketing කියන එක ඒ text එකට දාපු animation එක මට preview දුන්නොත්
ප්‍රිවිව් කරගන්න පුළුවන්. එතන ප්‍රිවිව් දෙනකොට ඔයාගේ ට්‍රාන්සිෂන් එකක් ටිකක් පෙන්නනවා ඇනිමේෂන් එකත් එක්ක. දැන් මම දෙවෙනි ස්ලයිඩ් එකේ මේ ටෙක්ස්ට් එකට what is digital marketing කියන එකට shape animations use කරන්නේ text object වලට. එතකොට අපිට preview කරගන්න පුළුවන් අපි දැන් දාගන්න animation එක අපිට preview කරගන්න පුළුවන් මේ preview කියන තැනින්. මේ විදිහට තමයි animations transitions දාන්නේ. දැන් animation මං දැම්මේ පළවෙනි title slide එකට දැම්මා. ඒ වගේම heading වලට එක එක slides වල heading වලට දැම්මා. මට animations දාගන්න පුළුවන් හැම එකටම හැබැයි ගොඩක් හොඳ ඒ කියන්නේ ඕගලන්ට ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක transition විතරක් use කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ title එකෙන් පස්සේ transition එකක් use කරලා second title එකට යනවා සම්පූර්ණ content එක තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන් timing තියන්න ඕනේ. මෙතන ඒ කියන්නේ slide presentation වල දැකලා ඇති heading එක move වෙනවා. heading එක ආවයින් පස්සේ ඊට පස්සේ අනිත් content ටික preview වෙන්න ගන්නවා. ඒකට අපි timing දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් heading එකට අපි දාලා තිනවා split කියලා. දැන් මම animation එක use කරලා තියෙන split කියලා. එතකොට මෙතන on click කියන්නේ මම mouse එකෙන් click කරාම මෙතන duration එකක් දෙන්න පුළුවන්. මට ඒක preview වෙන්න එන duration එක. මේ විදිහට මට වෙනස් කරන්න පුළුවන්. ඔයගලන් transition එකට ගියත් මෙතන transition එකක් දැම්මොත් transition එකේ තියෙනවා duration කියලා. එතකොට ඒක preview වෙන්න තියෙන duration එක තමයි ඒක. ඔයගලන් මෙතන after කියන එක වෙනස් කරන්න පුළුවන්. يعني preview වෙන්න දෙන කාලය සීමා කරන්න පුළුවන්. on mouse click කියන එක select කරලා තියෙන්නේ on mouse click කියන එකෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ mouse එක click කරාමත් ඔයගලන්ගේ presentation එක move කරන්න පුළුවන් වෙන්න ඕනේ slide එකෙන් slide එකට. transition වලයි animation වලයි durations හදාගත්තම ඕගලන්ට mouse එක click කරන්න නැතුව ඒ ඕගලන් දීලා තියෙන කාලය අනුව ඒ slide එකේ content එක move වෙනවා. ඒ වගේම slide එකෙන් slide එකට මාරු වෙන එකත් ඕගලන්ට timing තියලා හදාගන්න පුළුවන්. එතකොට අපි transition කියන tab එක ඒක use කරා animation කියන එක use කරා slide show කියන එකේ ඕගලන්ට from beginning නැතනම් from current slide ඒ options use කරන්න පුළුවන්. අනිත් ඒවා try කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. එතකොට record slide show කියලා option එකක් තියෙනවා. record කරන්න පුළුවන් ඕගලන්ගේ slide show එක. ඕගලන්ගේ voice එහෙමත් දාලා record කරගන්න පුළුවන් slide show එක. එතකොට view කියන එකේ ඔයාලට slide show එක preview වෙන්නේ කොහොමද කියන එක නැත්නම් මෙතන ඔයගලන්ගේ page එකේ preview වෙන්නේ කොහොමද කියන එක හදා ගන්න පුළුවන්. දැන් අපි presentation එක නැත්නම් slide show එක හදලා ඉවරයි. ඒ කියන්නේ transitions දැම්මා. මම හැම එකටම animation දැම්මේ නෑ. main title එකට දැම්මා. ඔයගලන්ට පෙන්නන්න first title එකට දැම්මා first slide එකේ. අනිත් ඒවට ඔයගලන්ට timing තියලා animations දාගන්න පුළුවන්. ඒ වගේම transitions දාගන්න පුළුවන්. අපි මේක හැදුවේ PowerPoint presentation එකක් විදිහට අපිට PDF එකක් කරන්න. ඒ කියන්නේ මේ PowerPoint presentation එක මම PowerPoint වලින් හදලා දැන් මම use කරන්නේ Office 2016 කියන version එක. හැබැයි දැන් 2019 මම use කරන්නේ 2013 වගේ version එකක්. එතකොට 2016 2019 කියන version තියෙනවා. එතකොට ඒ වගේ version එකකින් අපේ presentation එක open කරන්න ගියාම ඒකේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම 2007 වගේ අඩු version එකකින් open කරන්න ගියාමත් අපි මේ හදපු PowerPoint presentation එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගලන්ගේ PowerPoint presentation එක ඕගලන්ගේ software එකේ ඒ version එක අනුව තමයි
රඳා පවතින්නේ. එතකොට සමහර විට දාලා තියෙන ස්ටයිල්ස් එහෙම වෙනස් වෙන්න පුළුවන්. අඩු version එකකින් හරි වැඩි version එකකින් හරි මැෂින් එකකින් බලනකොට. ඒ හින්දා නැත්තම් print out එකක් ගන්න ගියත් PowerPoint presentation එක ඕගොල්ලෝ use කරේ දැන් මම use කරේ 2013 එක. එතකොට මැෂින් එකක් දැන් ෆොටෝකොපි මැෂින් එකකින් මම print out එකක් ගන්න කමියුනිකේෂන් එකකට යනකොට එතන තියෙන 2007 වගේ version එකක් නම් එතකොට එතන compatible වෙන්නේ නැහැ. එතන ගැලපෙන්නේ නැහැ version එක. එතකොට මගේ තියෙන මං හදපු ඒ slides වල colors එහෙම වුණත් වෙනස් වෙන්න පුළුවන් ඒ version එක අනුව. එතකොට වඩාත්ම හොඳ PDF version එකක් ඕගොල්ලෝ ගන්න එක. PowerPoint presentation එක audience එකට තමන්ගේ machine එකෙන්ම present කරන්න පුළුවන් නම් PowerPoint presentation එක use කරන්න පුළුවන්. නැත්නම් software එකේ version compatible එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ software එකේ version ගැලපෙන්නේ නැති වෙනවා. ඒ හින්දා use කරන්න ඕනේ ඔයගොල්ලෝ එකම software එකක් එකම version එකක් machine වල. එහෙම නැත්නම් ඔයගොල්ලෝ PDF version එකක් තමයි ගන්න ඕනේ. ඕගලන්ට PDF version එකක් ගන්න නම් ඕගොල්ලෝ ෆයිල් එක PDF විදිහට සේව් කරගන්න ඕනේ. අපි කලින් සේව් කරගත්තා වගේම ෆයිල් ගිහිල්ලා සේව් කියන එක දුන්නොත් අපේ PowerPoint presentation එකම ආයි already save වෙන්නේ. ෆයිල් කියන එකෙන් save as යන්න. save as කියලා ඕගලන්ගේ location එක දෙන්න. මෙතන save as type එක තමයි වෙනස් වෙන්න ඕනේ දැන්. save as type එක PDF දෙන්න. PDF දුන්නයින් පස්සේ ඔයගලන්ගේ PDF version එක නම් එච්චර බලපාන්නේ නැහැ. PDF එකක් මොකද Chrome එකෙන් ඒ කියන්නේ browser එකකින් web browser එකකින් Chrome Firefox Internet Explorer වලින් open කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් browsers වලින් උනත් open කරගන්න පුළුවන්. ඒ හින්දා PDF එකක version එකක් software එක මොකක්ද කියන එක එච්චර බලපාන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ PDF කරගන්න පුළුවන්. මෙතන save as type එක PDF දෙන්න. ඔයගලන්ගේ file name එක presentation එකේ කලින් දුන්න file name එක මේ automatically ගන්නවා. ඒ කියන්නේ ඔයා බැලුවොත් මෙතන save as ගියාම එතන ඔයාගේ කලින් දුන්න නමම already එනවා. ඔයාට නම වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට PDF version එක දුන්නාම ඒක ප්‍රශ්නයක් නැහැ. PDF එකක් අපි කලින් save කරේ PowerPoint එකක්. එහෙනම් අපිට PDF එකක් save කරගන්න පුළුවන්. මම ඒක save කරගන්නවා. save කරගත්තම මට PDF එකක් open වෙනවා. ඒක ඔයගලන්ගේ ඕගොල්ලෝ PDF එක save කරාම open වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ දුන්න location එකට ගිහිල්ලා PDF එක right click කරලා open කරගන්න. browse එකෙන් open කරගන්නත් පුළුවන් නැත්නම් PDF reader එකකින් open කරගන්න පුළුවන්. මේ විදිහට තමයි PowerPoint presentation එකක් හදන්නේ. ඒකේ ඔයගලන් මුලින්ම කියලා දුන්න ටිප්ස් ටික දැනගන්න ඕනේ. මම ඒ presentation එක share කරන්නම් ඔයගලන්ට. මම ඒ presentation එකත් ඔයගලන්ට PDF කරලා තමයි එවන්නේ. මොකද මම හදපු software එක compatible වෙන්නේ නැති වෙන්න පුළුවන් ඔයගලන්ගේ software එකත් එක්ක. හැබැයි PDF එකක් එවුවම ඔයගලන්ට ඕන browser එකකින් උනත් open කරගන්න පුළුවන්. ඒ ටිප්ස් ටික බලා ගන්න. ඔයගලන්ගේ PowerPoint presentation එක මේ හැදුවේ professional නැත්නම් සාමාන්‍යයෙන් audience එකකට senior audience එකකට දෙන්න පුළුවන් විදිහට primary school එකකට වගේ නම් ඕගලන්ට තේරෙනවා දැන් text එහෙම වෙනස් කරන්න ඕනේ font ඊට වඩා ලොකු වෙන්න ඕනේ. එතකොට font එක manage කර ගන්න ඕනේ, text manage කර ගන්න ඕනේ, colors manage කර ගන්න ඕනේ. primary school එකකට වගේ නම් මේ වගේ තනි color එකකට වඩා ඒ primary නැත්නම් පොඩි ළමයි කැමති එක එක colors එක එක styles වලින් තියෙනවාට. ඒගොල්ලෝ text වලට වඩා කැමති images වලට. එහෙනම් audience එක target කරලා තමයි presentation එක හදනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. අද workshop එකේ third day එක next workshop එක last workshop එක වෙනවා. මම හිතනවා Excel වලට මීට වඩා තවත් කාලයක් යයි කියලා. මම කලින් හිතුවේ PowerPoint වලට ටිකක් අඩුවෙන් යයි කියලා. ඒ වුණාට සාමාන්‍ය වෙලාවම තමයි. ඊළඟ සතියේ හම්බ වෙමු Excel workshop එකෙන්.